සුබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා ආදරණීය දූල පුතාලා සියලු දෙනාටම අපේ වාණිජ පන්තිය අන්තර්ජාල වීඩියෝ පාඩම් මාලාවට අද දවසෙත් ඔයගොල්ලෝ සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. හොඳයි දුවේ පුතේ මම අද බලාපොරොත්තුෙන් ඉන්නේ ඕගොල්ලොන්ගේ උසස් පෙළ සාමාන්‍ය පෙළ එක්සෑම් එක එහෙම නැත්නම් මේ O level එක්සෑම් එක ફોකස් කරලා එහෙම නැත්නම් ඒක ටාගට් කරලා ඕගොල්ලොත් එක්ක ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. ඉතින් මම තෝරගත 2018 අවුරුද්දේ O level එක්සෑම් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නට. ඉතින් සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම පුංචි මතක් කිරීමක් කරන්නම්. මේ සාකච්ඡා කිරීමේදී ප්‍රශ්න 40ට පිළිතුරු සපයනවාට අමතරව මේ ප්‍රශ්න හා සම්බන්ධිච්ච ඒ කියන්නේ මේ ප්‍රශ්න හා සම්බන්ධ යම් යම් විෂය කරුණුත් මම අතරමැදදී ඔබට මතක් කරලා දෙන්න බලාපොරොත්තු ඉන්නවා. මම හිතනවා මේ පාඩමට සම්බන්ධ වුණාට පස්සේ එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍රය කරාට පස්සේ ඔබට ඔබගේ මතකය ආවර්ජනය කරන්නට හැකියාව ලැබේවි. ඒ වගේම යම් කෙනෙකුට Taman නොදත් කරුණු කීපයකුත් ඉගෙන ගන්නට හැකියාව ලැබේවි කියන විශ්වාසය මට තියෙනවා. එහෙනම් අපි අද සාකච්ඡා කරන්න දුවේ පුතේ 2018 දෙසැම්බර් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පේපර් එක. ඉතින් මේකෙදී ඔබට පේනවා ඇති සැලකිය යුතු කරුණු විදියට තියෙනවා සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. ඒ වගේම 1 ඉඳලා 40 දක්වා තියෙන ප්‍රශ්න 40ක් තමයි තියෙන්නේ. මේක MCQ පේපර් එකක්. එහෙම නැත්නම් මල්ටිපල් choice questions එහෙම නැත්නම් අපිට තෝරාගෙන හතරෙන් එකක් තෝරාගෙන ඉරි ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකේ උපදේශ ටික තියෙනවා. එහෙනම් අපි මේ උපදේශ ටික බැලුවාට පස්සේ අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. හරි. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්න කීපයට යමු වෙනවා. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ළඟම පාසල හොඳම පාසල සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්වල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දැනට රවිමල් සමාගමේ తాවකාලිකව රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත. මේක තමයි මේ සිද්ධිය. මේකට අපි කියනවා සිද්ධි අධ්‍යයනයක් කියලා. මම මේ හැම ප්‍රශ්නයක්ම කියවනවා ඔයගොල්ලන්ට වඩා පහසු වෙන විදියට. හරි. එතකොට මේ සිද්ධිය දීලා තියෙනවා යම්කිසි කතන්දරයක් තමයි මේ සිද්ධිය තුල තියෙන්නේ. මේකට අදාළව ප්‍රශ්න 5ක් දීලා තිනවා 1 ඉඳලා 5 දක්වා. හරි. දැන් අපි බලමු පළවෙනි ප්‍රශ්නය. ඉහත සිද්ධියේ සඳහන් නෙළුම්විල මහා විද්‍යාලය මගින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? එතකොට හරිම ලේසි ප්‍රශ්නයක්. මෙතන කියන්නේ නෙළුම්විල මහා විද්‍යාලය කියලා පාසලක් ගැන. එනම් දුවේ පුතේ පාසල කියන්නේ මොකක්ද? සලස්වනු ලබන එහෙම නැත්නම් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය. හරි පැහැදිලි. අධ්‍යාපනය. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අධ්‍යාපනය කියන එක අංක 4 වෙනි පිළිතුර. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ. හරි. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයිති වන ව්‍යාපාර සංවිධානය වර්ගය ගැන කතා කරන්නට කලින් මම කියන්නම් යම්කිසි ආයතනයක තියෙන නමක් දිහා බැලුවහම ඒ ආයතනය අයිතිවන්නේ මොන කැටගරියකටද? එහෙම නැත්නම් මොන සංවිධාන ව්‍යුහයකටද කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් සංස්ථා. අපි සංස්ථාවක් ගැන කතා කරොත් එහෙම රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා හඳුනා ගන්න නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට. මේ සංස්ථාවක් කියන ආයතනයක නමේ අගට මණ්ඩලය, අධිකාරිය, කොමිෂන් සභාව, කොමිසම වගේ නම් තියෙනවා නම් යෙදিলা තියෙනවා නම් ඒ වගේ කොටසක් ඒ වගේ වචනයක් යෙදিলা තියෙනවා නම් අපි ඒක රාජ්‍ය සංස්ථාවක් විදිහට හඳුනා ගන්නවා. හරිද? එතකොට දැන් උදාහරණයක් විදිහට කිව්වොත් විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලය කියලා කියන්නේ රාජ්‍ය සංස්ථාවක්. ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ඒක සංස්ථාවක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම SPC එක State Pharmaceutical Corporation නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඉතින් මෙන්න මේ නම් තුනෙන්ම කියන්නේ රාජ්‍ය සංස්ථා කියන එක. ඒ වගේම තමයි කොමිෂන් සභාව කියන නම තිබ්බත් ඒක රාජ්‍ය සංස්ථාවක් විදිහට තමයි සැලකන්නේ. එහෙනම් අපිට රාජ්‍ය සංස්ථා හඳුනා ගන්නට පුළුවන් අන්න ඒ විදිහට නම බැලුවාට පස්සේ. ඒ වගේම තමයි දුවේ පුතේ අපිට සීමිත සමාගමක් හඳුනා ගන්නවා නම් ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා.
සීමිත සමාගමක් හඳුනා ගන්නකොට හඳුනා ගන්න හරිම ලේසි ක්‍රමය තමයි නමේ ඉස්සරහට සීමා සහිත කියන වචනේ යෙදෙන්න ඕන. අපි කෙටියෙන් නම් C කියලා ලියනවා. මැද්දට ඇලයිරක් දාලා සීමා සහිත කියන එක. එහෙම තිබ්බොත් තමයි ඒක සීමිත සමාගමක් බවට පත් වෙන එක. පෞද්ගලික සමාගමක් වෙන්නත් පුළුවන්, පොදු සමාගමක් වෙන්නත් පුළුවන්. අනේ ඒ දැනුම ඔළුවේ තියාගෙන අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමු. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ. මම පැහැදිලි කරා කොමිෂන් සභාව කියන නම තියෙන්නේ සංස්ථාවලට කියලා. එහෙනම් මේක රාජ්‍ය සංස්ථාවක්. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ඉහත සිද්ධිය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි ප්‍රකාශය තමයි ළඟම පාසල හොඳම පාසල සංකල්පය ආර්ථික පරිසර සාධකයකි. ඒක වැරදි. මොකද හේතුව ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පයේ දුවේ පුතේ පහුගිය කාලේ තිබිච්ච ආණ්ඩුවක අධ්‍යාපනයේ සම්බන්ධව තිබිච්ච ප්‍රතිපත්තිය. ඒ කියන්නේ රජයක ප්‍රතිපත්තියක් ගත්තහම ඒක බොහෝ විට දේශපාලනික සාධකයක්. දේශපාලනික ප්‍රතිපත්තියක්. එහෙනම් මේ ළඟම පාසල හොඳම පාසල කියන concept එක එහෙම නැත්නම් ඒ සංකල්පය අපිට දාන්න වෙන්නේ දේශපාලනික පරිසර සාධකයක් විදියට. ආර්ථික පරිසර සාධකයක් විදියට නොවේ. එහෙනම් අපි බලමු මේ ආර්ථික පරිසර සාධක කියන්නේ මොනවද කියලා. ආර්ථික පරිසර සාධක කියලා කියන්නේ සාමාන්‍යයෙන් රටක තියෙන පොලි අනුපාතිකය, උද්දමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, විදේශ විනිමය අනුපාතය වගේ කරුණු සම්බන්ධව තීරණ ගන්නා පරිසරයට තමයි අපි කියන්නේ රටක ආර්ථික පරිසරය කියලා. හරිද? එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. දෙවෙනි ප්‍රකාශයට අපි දැන් යමු. පාසලේ ගොඩනැගිලි භූමිය යන නිෂ්පාදන සාධකයට අයත් වේ. පාසලක තියෙන ගොඩනැගිලි භූමිය කියන නිෂ්පාදන සාධකයට අයත් වේ. මේකත් වැරදි. මොකද හේතුව සාමාන්‍යයෙන් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ සහ වාහන කියන දේවල් අයිති වන්නේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයට. භූමිය කියන නිෂ්පාදන සාධකයට නොවේ. භූමිය කියන්නේ සාමාන්‍යයෙන් පොළව සහ ඒ ආශ්‍රිත දේවල්. අපි ගත්තාම පොළව මත පිට තියෙන පස, ඒ වගේම පොළවේ තියෙන ගස්වැල්, ඒකින් ලැබෙන අස්වැන්න, ඒ වගේම තමයි පොළව යට කැණීම් කරාට පස්සේ ලැබෙන මුතු මැණික් වගේ දේවලුත් භූමිය කියන සාධකයේ විදිහට ගන්නට පුළුවන්. එහෙනම් දෙවෙනි ප්‍රකාශයත් වැරදි. තුන්වෙනි ප්‍රකාශය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව සේවා සපයන ආයතනයකි. හරියටම හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන තුන්වෙනි පිළිතුර. අපි කොයි එකටත් හතරවෙනි පිළිතුරත් බලමු. නෙළුම්විල මහාවිද්‍යාලයේ සිසුන් එම විද්‍යාලයේ බාහිර පරිසර සාධකයකි. ඒක වැරදි. මොකද හේතුව පාසලක ගුරුවරු, ළමයි සහ විදුහල්පති කියන පාර්ශ්වයන් තුනම ඒ විදුහලේ අභ්‍යන්තර පාර්ශ්වයක් විදියට තමයි සලකන්නේ. කවදාකවත් සිසුන් බාහිර පරිසර සාධකයක් විදියට සලකන්නේ නැහැ. එහෙනම් මේකේ නිවැරදි ප්‍රකාශය වෙන්නේ තුන්වෙනි ප්‍රකාශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව සේවා සපයන ව්‍යාපාරයකි. ඒක තමයි උත්තරේ. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව කියන්නේ මොකක්ද කියලා. දුලපතාල ඔක්කොම දන්නවා ඇති. අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල, ඒ කියන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වගේ දේවල්, ඒ කියන්නේ අධ්‍යාපන පද්ධතියක් පවතිනවා. මෙන්න මේ විශ්වවිද්‍යාල, රාජ්‍යාංශීය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ ඒ අධ්‍යාපන ආයතන පාලනය කරන්නට තියෙන ආයතනය තමයි විශේෂයෙන්ම රටේ තියෙන විශ්වවිද්‍යාල පාලනය කරන්න පවතින ආයතනය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව කියලා කියන්නේ. මේක රාජ්‍ය සංස්ථාවක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. ලාභ පරමාර්ථයෙන් තොරව තමයි මේක පවත්වාගෙන යන්නේ. හරි. අපි යනවා දැන් ප්‍රශ්නයට. ඉහත සිද්ධිය සඳහන් sannivedanයට අදාළ යවන්නා පණිවිඩය මාධ්‍ය හා ලබන්නා පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. එතකොට මෙතනදී මේ සිද්ධියේ තියෙනවා යම්කිසි කමියුනිකේෂන් පොඩි කාරණයක්. එහෙම නැත්නම් sannivedana සම්බන්ධ යම්කිසි දෙයක් තියෙනවා. sannivedana සම්බන්ධ පණිවිඩයක් තියෙනවා. පණිවිඩය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් ලියුමක් යවලා තියෙනවා මේ සමාධි කියන ශිෂ්‍යාවට ඇය විශ්වවිද්‍යාලයට තෝරාගත්තා කියලා. මෙන්න මේක තමයි sannivedanaya. එතකොට මේ ප්‍රශ්نين අහන්නේ මේ සිද්ධියේ තියෙන sannivedanයට අදාළව යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා කියන ඒ ටික පිළිවෙලට තමයි අහන්නේ. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ යවන්නා sannivedanයේ මූලිකාංග තමයි මේ හතර. යවන්නා කියලා කියන්නේ පණිවිඩය ජෙනරේට් කරන කෙනා. නැත්නම් පණිවිඩය
ආරම්භ කරන කෙනා පණිවිඩය දෙන්න මූලිකව කටයුතු කරන කෙනා තමයි යවන්නා කියන්නේ. ඊට පණිවිඩය කියලා කියන්නේ අදාළ මෙසේජ් එක. මාධ්‍ය කියලා කියන්නේ අපි මේක යවන්නේ මොන මාධ්‍යෙන්ද කියලා. ඒ කියන්නේ මේක ලිඛිත මාධ්‍යෙන් යවන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන විද්‍යුත් මාර්ගයෙන් යවන්නට පුළුවන් නේද? තොරතුරු තාක්ෂණය භාවිතා කරලා අන්තර්ජාලය හරහා යවන්න පුළුවන්. අන්න ඒ යවන ක්‍රමවේදයට තමයි අපි නිතරම මාධ්‍ය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් යම්කිසි පණිවිඩයක් අපිට රූපවාහිනී මාධ්‍ය, විද්‍යුත් මාධ්‍යයක් ඒ හරහා යවන්න පුළුවන්. ගුවන් විදුලිය, විද්‍යුත් මාධ්‍යයක් ඒ හරහා යවන්නට පුළුවන්. ඒ වගේම තමයි අන්තර්ජාලය හරහා ඊමේල් එකක් යවන්න පුළුවන්. ඒ අන්තර්ජාලය භාවිතා කරමින් ඊමේල් එකක් යවන්නට පුළුවන්. ඒක විද්‍යුත් මාධ්‍ය. ඒ වගේම තමයි පාරේ තියෙන සංඥාපූර්වයක් ගත්තා. ඒක සංනිවේදන මාධ්‍යයක් තමයි. එතකොට ඒක ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් නෙවෙයි, නිකම් මාධ්‍යයක්. නේද? විදුලි නොවන, කියන්නේ විද්‍යුත් නොවන මාධ්‍යයක්. හරි. ඊට පස්සේ ලබන්නා කියන්නේ කවුද? මේ පණිවිඩය ගන්න කෙනා, ග්‍රාහකයා පණිවිඩය ලබන්නා. හරි. ඒ දැනුමත් එක්ක අපි මේ ප්‍රශ්නෙට බලමු. ඉස්සෙල්ලම තියෙන්න ඕනේ මේ උත්තරේ යවන්නා පණිවිඩය. එන යවන්නා කවුද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව. එහෙනම් පළවෙනි සහ දෙවෙනි ප්‍රකාශ දෙකම වැරදි. මොකද හේතුව සමාධි තමයි එක දෙක කියන ප්‍රකාශ දෙකේම මුලින් ඉන්නේ. ඒ කියන්නේ යවන්න සමාධි නෙවෙයිනේ. සමාධි අතරම ලබන්නා පණිවිඩය නේද? හරි. එහෙනම් එක දෙක උත්තර දෙක වැරදි. අපි 3 4 උත්තර දෙක බැලුවොත් ඒක බැලුමට ඒ දෙකේම ගැටලුවක් නැහැ. අපි තුන්වෙනි උත්තරේ තවත් දීර්ඝ විදිහට බලමු. පළවෙනි කොටස හරි. දෙවෙනි එක පණිවිඩය. කියන්නේ මුලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව කියන්නේ යවන්න ඒ දෙකම තියෙනවා 3 4 උත්තර දෙකේ. ඊළඟට දෙවෙනි කොටස පණිවිඩය. පණිවිඩය මොකක්ද? සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඉන්නවයි කියන එක නේද? එහෙනම් තුන්වෙනි උත්තරේ දෙවෙනි කොටසත් හරි. අපි තුන්වෙනි එක බලමු. ඊළඟට මාධ්‍ය. මාධ්‍ය කියලා කියන්නේ ලිඛිත. කියන්නේ ලිපියක් නෙවලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට පිළිගන්න පුළුවන් තුන්වෙනි කොටසත් හරි. 4 ලබන්නා. ලබන්නා කියන්නේ සමාධි. සමාධියට තමයි පණිවිඩය යවලා තියෙන්නේ. එහෙනම් තුන්වෙනි පිළිතුර නිවැරදි. අපි හතරවෙනි පිළිතුර බැලුවොත් එහෙම පළවෙනි කොටස හරි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව එක හරි. දෙවෙනි එක ලිඛිත. ලිඛිත කියලා කියන්නේ එහෙනම් පණිවිඩය නෙවෙයි නේද? එහෙනම් ඒක මාධ්‍ය. එහෙනම් ඒ හතරවෙනි උත්තරේ වැරදි. එහෙනම් නිවැරදි ප්‍රකාශය වෙන්නේ අංක 4 ප්‍රශ්නෙට අංක 3 ප්‍රකාශය. අයිනකට පැහැදිලි ඇති. දැන් යනවා පස්වෙනි ප්‍රශ්නයට ඉහත සිද්ධිය සඳහන් රවිමල් සමාගම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි ප්‍රකාශය මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. මම කිව්වා නමකින් කොහොමද සමාගමක් හඳුනාගන්නේ කියලා. එතකොට එහෙනම් මේක පැහැදිලිවම ඔබ තේරුම් ගන්න ඕන රවිමල් සමාගම කියලා කිව්වාට මේක සමාගමක් නෙවෙයි. ඒකට පෞද්ගලික හෝ පොදු සමාගමක් නොවේ. මේක තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක්. මොකද සමාගමක් නම් මම කලින් කිව්ව විදිහටම ඒ නමේ ඉස්සරහට සීමා සහිත කියන වචනය එහෙම නැත්නම් ඒ යෙදුම තියෙන්නට අවශ්‍යයි. එහෙනම් මේක සමාගමක් නොවේ. එහෙනම් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් නම් මේක ලියාපදිංචි කරන්නද ඕනද නැද්ද? මේ නම අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනේ. මොකද ඒ සම්බන්ධ තියරි එක. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් නොවන වෙනත් ව්‍යාපාරික නාමයකින් පවත්වාගෙන යනු ලබන සෑම අවස්ථාවකදීම එම ව්‍යාපාරික නාමය අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තියට අනුව ලියාපදිංචි කරන්න ඕන කියලා තමයි තියෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන පළවෙනි එක. අපි දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පිළිතුරු ටිකක් බලමු. ප්‍රකාශ ටිකක් බලමු. දෙවෙනි ප්‍රකාශය මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත. ඒක වැරදීනේ. දැන් මම කිව්වා මේ රවිමල් සමාගම කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් කියලා. එහෙමනම් ඒ තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර විශේෂයන් දෙකටම නීතිමය පුද්ගල භාවයක් තියෙනවද නැද්ද? නැහැ. එහෙනම් දෙවෙනි ප්‍රකාශය වැරදි. තුන්වෙනි ප්‍රකාශය මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ වගකීම සීමිත වේ. ඒකත් වැරදීනේ. කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ වගකීම සීමා සහිතද අසීමිතද? අසීමිතයි. අපි ඒවා ඉගෙනගෙන තියෙනවා අපේ කලින් පාඩම් වලදී. එහෙනම් තුන්වෙනි ප්‍රකාශයත් වැරදි. හතරවෙනි ප්‍රකාශය බලමු. මෙම ව්‍යාපාරයේ රාජ්‍යාංශීය ව්‍යාපාර ආයතනයේ ඒක කොහොමත් වැරදි. රවිමල් සමාගම කියලා කියන්නේ රාජ්‍ය සමාගමක් නොවේ. එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 1. දැන් අපි 6 වෙනි ප්‍රශ්නෙට යනවා. ගොවියෙකු තම ව්‍යාපාරයට ගම් වතුර නිසා සිදු වූ අලාභයද දරා ගනිමින්
සාර්ථකව ව්‍යාපාරයක් කරගෙන යාම අයත් වන නිෂ්පාදන සාධකයේ කුමක්ද? එතකොට ගොවියෙක් ගම් වතුරක් ඇති වුණා ඒ වෙච්ච පාඩුවත් දරාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යනවලු. එතකොට ඒ කරන කාර්ය ව්‍යාපාරේ පවත්වාගෙන යාම අයත් වන්නේ මොන නිෂ්පාදන සාධකයට කියලා තමයි අහන්නේ. පළවෙනි පිටුතර භූමිය. මම කිව්වා පැහැදිලිවම භූමිය කියලා කියන්නේ මොනවද? පොළව පස්, පොළව මතු පිට, පොළව ඇතුළ සහ පොළව මතු පිට ලැබෙන ගස්කොළන් ඒ වගේ අස්වැන්න ආදී තමයි භූමිය කියලා ගන්න. එතකොට එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එක ශ්‍රමය. ශ්‍රමය කියන්නේ නිෂ්පාදන කටයුත්තක් සඳහා භාවිත කරන ලබන කායික හා මානසික ශක්තිය. එතකොට දෙවෙනි පිළිතුරත් වැරදි. තුන්වෙනි එක ප්‍රාග්ධනය. මම කලින් පැහැදිලි කළා ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්තක් සඳහා භාවිත කරන ලබන ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, මෝටර රථ ආදිය. එහෙනම් තුන්වෙනි පිළිතුරත් වැරදි. එහෙනම් දරුවනේ නිවැරදි පිළිතුර ව්‍යවසායික හරිනේ. අපි දැන් බලමු ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොකක්ද කියලා. ව්‍යවසායකත්වය කියලා කියන්නේ දුවේ පුතේ මම මේවත් මතක් කරගෙන යන්නේ ඔයගොල්ලන්ට දැන් අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මේක හරියට අහන් හිටියොත්. නැත්නම් මම මේ ප්‍රශ්න පත්‍රය කරනකොට මේ ප්‍රශ්න 40 ටක් ටක් ගාලා කියාගෙන යන්න පුළුවන්. කාලය මටත් ඉතුරුයි මටත් පහසුයි. නමුත් මම ලැබෙන හැම අවස්ථාවකදීම මේවා පැහැදිලි කරන්නේ ඔබට මතකයේ නැවත ආවර්ජනය කරන්න. මොකද විභාගෙට තියෙන්නේ බොහොම පොඩි කාලයක් නිසා. right. ව්‍යවසායකත්වය කියලා කියන්නේ දුවේ පුතේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක තුනම එකතු කරලා ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාම. එතකොට මේ ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙන යාම වෙනුවෙන් ව්‍යවසායකයාට ලැබෙන දේ තමයි ලාභය හෝ අලාභය. සමහරවිට ලාභයක් වෙන්නත් පුළුවන්, සමහර අවස්ථාවලදී පාඩුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලාභයක් වෙන්නත් පුළුවන්. අපි 7 වෙනි ප්‍රශ්නෙට යනවා. ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂකව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ඇඟලුම් අපනයන කරන සමාගමකට කියලා කාරණා 4ක් දීලා තිනවා. අභ්‍යන්තර පරිසර සාධකයේකි, ආර්ථික පරිසර සාධකයේකි, නෛතික පරිසර සාධකයේකි, තාක්ෂණික පරිසර සාධකයේකි. හරිද? හරි. ඉස්සෙල්ලා බලමුකෝ මොකක්ද මේ රුපියලේ අගයට සාපේක්ෂකව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට කලින් 1 ඩොලරයක් ගන්න ගියේ රුපියල් 170යි. දැන් රුපියල් 185ක් යනවා නම් 1 ඩොලරයක් මිලදී ගන්නට. ඒ කියන්නේ වෙනත් වචනයකින් කියනවා නම් ඩොලරයකට හුමාරු වන රුපියල් ප්‍රමාණය කලින් 170යි රුපියල් දැන් 185ක් නම් මේකට අපි කියනවා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම. එහෙම නැත්නම් අගය ඉහළ යාම කියලා. ඒක අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම පහළ යාම. ඉංග්‍රීසියෙන් නම් මේකට කියනවා currency depreciation කියලා. හරිද? හරි. එහෙනම් මෙන්න මේ විදේශ විනිමය අනුපාතය සම්බන්ධයෙන් මේ ලංකා රුපියල් සහ ඩොලර් එක අතර හුමාරු වන මුදලට කියන්නේ විදේශ විනිමය අනුපාතිකය. එහෙනම් මේ විදේශ විනිමය අනුපාතිකය කියන්නේ ඒක අයිති මොන සාධකයකටද කියන එක මම කලින් පැහැදිලි කරා. මොකක්ද? ආර්ථික පරිසර සාධකයකට. ඒ කියන්නේ රටක තියෙන පොලි අනුපාතිකයේ උද්දමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා වියුක්තිය, විදේශ විනිමය අනුපාතිකය, රටක තියෙන ඉතුරු වෙන මේ ඔක්කොම අයිති ගන්නේ ආර්ථික පරිසර සාධකය කියන සාධක. හරිනේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 2 ආර්ථික පරිසර සාධකයකි. හරි. ඊපස්සේ හත සිද්ධිය ඇසුරෙන් අංක 8 හා 9 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි සුභාෂ් කවිරත්න තම ගනුදෙනුකරුවෙකු වන දීපාල් සමරදිවාකර වෙත රුපියල් ලක්ෂයක චෙක් පතක් නිකුත් කළ අතර දීපාල් සමරදිවාකර එය බැංකු කවුන්ටරයෙන් මුදල් කරගත්තේය. ඒකට මෙතනත් පුංචි සිද්ධියක් දීලා තින්නේ 8 හා 9 ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ සිද්ධිය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ලංකා බැංකුවේ ජංගම ගිණුමක්. ඒ කියන්නේ චෙක් account එකක් කියලා කියන්නේ අපිනේ කරන්ට් account එකක් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ලංකා බැංකුවේ ජංගම ගිණුමක් තියෙන සුභාෂ් කවිරත්න කියන ගනුදෙනුකරුවා තමන්ගේ ගනුදෙනුකරුවෙකු වුණ. ඒ කියන්නේ තමන් එක ගනුදෙනුකරුව කටයුතු කරන දීපාල් සමරදිවාකර කියන තැනැත්තාට රුපියල් ලක්ෂයක චෙක් පතක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ දීපාල් සමරදිවාකර ඒ චෙක් එක බැංකුවක කවුන්ටරේ බැංකු කවුන්ටරෙන් කියන්නේ ලංකා බැංකුවේ කවුන්ටරෙන්
මුදල් කරගෙන. ඒ කියන්නේ කවුන්ටරේට චෙක් එක දීලා සල්ලි අරගෙන. මේක තමයි සිද්ධිය. හරිද? ප්‍රශ්නය අහනවා 8 වෙනි ප්‍රශ්නේ මෙම චෙක් පතේ අනලදු සහ ආදායකයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. උත්තරේ කියන්නට කලින් මම මේ සම්බන්ධ පුංචි පැහැදිලි කිරීමක් කරන්න. දුවේ පුතේ චෙක් පතකට පාර්ශ්වයන් තුනක් ඉන්නවා. අනකරු, අනලදු සහ ආදායකයා. අනකරු කියලා කියන්නේ චෙක් එක ලියන කෙනා. ඒ කියන්නේ චෙක් එක අයිති ගිණුමේ අයිතිකාරයා. මේ උදාහරණයට අනුව නම් එහෙම නැත්නම් මේ සිද්ධියට අනුව නම් සුභාෂ් කවිරත්න තමයි අනකරු. හරිද? අනලදු දෙවෙනි ගෲප් එක දෙවෙනි කණ්ඩායම. අනලදු කියලා කියන්නේ බැංකුව. ඒකේ හේතුව තමයි චෙක් එකක් කියලා කියන්නේ නියෝගයක්. චෙක් එකකින් ගනුදෙනු කරු කියන බැංකුවට මෙන්න අහවල් ගණන අහවල් කෙනාට ගෙවනු. ඒක නියෝගයක්. එහෙනම් මේ නියෝගේ ලබන කෙනා අනලදු. මේ උදාහරණය නම් ලංකා බැංකුව. ඊළඟට කවුද මේ ආදායකයා කියලා කියන්නේ? ආදායකයා කියලා කියන්නේ දුවේ පුතේ චෙක් එකේ නම ලියන තැනත්තා. ඒ කියන්නේ චෙක් එකක් අපි යම්කිසි තැනැත්තට දෙනවා නම් ඒ චෙක් එක ඉස්සරහින් ලියනවා පේ කියන තැන, ගෙවණු කියන තැනට ඉස්සරහින් ලියනවා දීපාල් සමර දිවාකර. දීපාල් සමර දිවාකරට ගෙවන්න. එහෙනම් මේ උදාහරණයට අනුව නම් ආදායකයා දීපාල් සමර දිවාකර. සමහර විට එයාට නම ලියලා දෙන්නත් ඇති. එහෙම නැත්නම් මුදල් කියලා ලියලා දෙන්නත් ඇති. අපි ඒක දන්නේ නැහැ. කොහොම නමුත් මේ උදාහරණයට අනුව නම් දීපාල් සමර දිවාකර තමයි ආදායකයා. ඒ පාර්ශ්ව තුන මතකයිනේ දැන්. ඒ වගේම තව එක දෙයක් මම ඔබට කියන්නම්. චෙක් පතක්. හරි අපි ඊළඟ කොටසේදී ඒක කතා කරමු. එහෙනම් මේකදී අපි බලමු 8 වෙනි ප්‍රශ්නේදී අහනවා චෙක් පතේ අනලදු හා ආදායකයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. එතකොට කවුද අනලදු? අනලදු ලංකා බැංකුව. ආදායකයා කවුද? දීපාල් සමර දිවාකර. එහෙනම් නිවැරදි පිළිතුර අංක 1 ලංකා බැංකුව හා දීපාල් සමර දිවාකර. right. දැන් 9 වෙනි ප්‍රශ්නයට යනවා. මෙම සිද්ධියට අදාළව නිකුත් කරන ලද චෙක් පත පළවෙනි පිළිතුර සාමාන්‍ය රේඛනයේ සහිත චෙක් පතකි, 2 විශේෂ රේඛනයේ සහිත චෙක් පතකි, 3 රේඛනය නොකළ චෙක් පතකි, 4 බැංකු ජංගම ගිණුමක තැන්පත් කළ නොහැකිය. ප්‍රකාශ 4ක් දීලා තියෙනවා, උත්තර 4ක් දීලා තියෙනවා, එකක් තෝරන්න තියෙනවා. එහෙනම් මේකට උත්තරේ තෝරගන්න කලින් මේ සම්බන්ධ මම මේ රේඛනය කියන්නේ මොකක්ද කියලා කියන්නම්. දුවේ පුතේ රේඛනය කියලා කියන්නේ චෙක් පතක මුහුණත සමාන්තර රේඛා දෙකක් ඇඳීම. හරිද? මේක අඩි උලක් තියලා අඳින දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඇහැට පේන මට්ටමේ සමාන්තර රේඛා දෙකක් හරහට අඳිනකොට අපි කියනවා ඒක රේඛනය කියලා. රේඛන වර්ග දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය රේඛනය, අනිත් එක විශේෂ රේඛනය. බැංකුවක නමක් ලියන්නේ නැතුව වෙනත් මොනක්වත් කාරණයක් ලියන්නේ නැතුව නිකන් ඉරි දෙකක් ගහනවා නම්, ඒ කියන්නේ ඉරි දෙක අතර මොනක්වත් ලියන්නේ නැත්තම් අපි ඒකට කියනවා සාමාන්‍ය රේඛනය කියලා. ඒ වගේම ඉරි දෙක අතර බැංකුවක නමක් එහෙම නැත්නම් බැංකු ශාඛාවක නමක් ලියනවා නම් අපි ඒකට කියනවා විශේෂ රේඛනය කියලා. දැන් රේඛනය ගැනත් ඔබ දන්නවා. එතකොට ඇයි මේ රේඛනයක් කරන්නේ? දුවේ පුතේ අපි රේඛනයක් කරන්නේ මේ චෙක් පතට ආරක්ෂාවක් ලැබෙන්න. මොකද හේතුව තමයි චෙක් පතක් රේඛනය කරාට පස්සේ over the counter එහෙම නැත්නම් කවුන්ටරෙන් සල්ලි ගන්න බෑ. රේඛනය කරන ලද චෙක් පතක් සඳහා මුදල් ගන්නන් තියෙන ක්‍රමවේදය තමයි ඒ චෙක් පත බැංකු ගිණුමක තැන්පත් කරාට පස්සේ තමයි ඒ චෙක් එකට සල්ලි ගන්නට පුළුවන්. දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ කියවිලා තියෙන්නේ. එහෙනම් මේ සිද්ධියට අදාළව නිකුත් කරන ලද චෙක් පත ඔබ හිතන විදියට රේඛිත චෙක් පතක්ද රේඛනය කරලා නැති චෙක් පතක්ද? අනිවාර්යයෙන්ම රේඛනය කරපු නැති චෙක් පතක් නේද? මොකද හේතුව මම කිව්වා රේඛනය කරන ලද චෙක් පතකට කවුන්ටරෙන් සල්ලි දෙන්න බැහැ කියලා. දැන් මෙතන කියනවානේ දීපාල් සමර දිවාකර බැංකු කවුන්ටරෙන් සල්ලි ගත්තයි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම 1 3 1 2 කියන උත්තර දෙකම වැරදි. මොකද හේතුව මේක රේඛනය කරපු චෙක් එකක් වෙන්නට බෑ. එහෙනම් තුන්වෙනි උත්තරේ රේඛනය නොකළ චෙක් පතක. අනේ ඒ උත්තරේ හරි. අපි දෙවෙනි උත්තරෙත් කොයි එකටද බලමු. බැංකු ජංගම ගිණුමක තැන්පත් කළ නොහැකිය. එහෙම එකක් නැහැ. රේඛනය කරන ලද චෙක් පතක් බැංකු ගිණුමක තැන්පත් කරන්නම ඕන.
ඒක හරි. ඒ වගේම රේඛනය කරපු නැති චෙක් පොතකුත් ඕනනම් බැංකු ගිණුමක තැන්පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දීපාල් සමර දිවාකරට කවුන්ටරෙන් මේ සල්ලි ගන්නේ නැතුව ඕනනම් එයාගේ account එකට මේක තැන්පත් කරන්නත් තිබ්බා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. හරි. අපි යනවා 10 වෙනි ප්‍රශ්නය. රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය අංක 1 ලෙස හඳුන්වන අතර දෙවන පක්ෂය අංක 2 ලෙස හැඳින්වේ. ඊට ප්‍රකාශයේ අංක 1 හා 2 ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. හරිද? හරි. එහෙනම් අපිට රක්ෂණය සම්බන්ධව පාර්ශවයන් දෙකක් ඉන්නවා. මම මේ පාර්ශවයන් දෙක ගැන ඔබට ඉස්සෙල්ලා කියන්නම්. පළවෙනි පාර්ශවය තමයි රක්ෂිතය. ඒ කියන්නේ රක්ෂණයට භාජනය වන තැනැත්තා. හිතන්න මම මගේ ජීවිතය රක්ෂණය කරගන්නවා යම්කිසි රක්ෂණ ආයතනයකට ගිහිල්ලා මම කියනවා මට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙන්න කියලා, ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබා දෙන්න කියලා මම ඒකට අදාළ කරන යම්කිසි ගෙවීමක් කරනවා. එහෙනම් ඒ අවස්ථාවේදී මම තමයි රක්ෂිතයා, රක්ෂණයට භාජනය වන තැනැත්තා. ඊට පස්සේ දෙවෙනි පාර්ශවය තමයි රක්ෂකයා. රක්ෂකයා කියලා කියන්නේ අදාළ ඉන්ෂුරන්ස් කම්පැනි එක. එහෙම නැත්නම් රක්ෂණ ආයතනය කියන එක. එහෙනම් මගේ උදාහරණයේදී නම් මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ගිහිල්ලා නම් මගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක කරගත්තේ මම රක්ෂිතයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලිමිටඩ් කියන එක, එහෙම නැත්නම් රක්ෂණ සංස්ථාව කියන එක රක්ෂකයා, එහෙම නැත්නම් රක්ෂණ ආයතනය. හරි, ඒ දැනුමත් එක්ක අපි උත්තරේ බලමු. රක්ෂණයට සම්බන්ධ පළවෙනි පාර්ශවය මම ඔබට කිව්වා රක්ෂිතයා. දෙවෙනි පාර්ශවය රක්ෂකයා. එහෙනම් උත්තරේ එන්න ඕන රක්ෂිතයා සහ රක්ෂකයා. දෙවෙනි පිළිතුර නිවැරදි. අපි පළවෙනි උත්තරේ නිකන් බලමු. රක්ෂකයා රක්ෂිතයා. ඒක වැරදි කොහොමත්. දෙවෙනි උත්තරේ හරි. තුන්වෙනි උත්තරේ බලමු. රක්ෂණ ආයතනය. රක්ෂණ ආයතනය කියන්නේ රක්ෂකයා කියන එකටම සමාන පදයක්. ඒක එහෙනම් වැරදි. හතරවෙනි උත්තරේ රක්ෂකයා රක්ෂණ ආයතනය. ඒ කියන්නේ මේ දෙකම එකයි. කියන්නේ ආයතනයම තමයි. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි. දැන් 11 වෙනි ප්‍රශ්නෙට යනවා. විද්‍යුත් නොවන සංඥා සංනිවේදන ක්‍රමයක් දැක්වෙන රූප සටහන කුමක්ද? හරිම ලේසි මේකට උත්තරේ. පළවෙනි එක ලවුඩ් ස්පීකර් එකක් තියෙන්නේ. ලවුඩ් ස්පීකර් වැඩ කරන්න කරන්ට් එකෙන්. ඒක කියන්නේ විද්‍යුත් එකක්. දෙවෙනි එක තියෙන ට්‍රැෆික් ලයිට් එකක්. මේකත් වැඩ කරන්නේ විදුලි බලයෙන්. ඒක විද්‍යුත් එකක්. තුන්වෙනි එක ටෙලිෆෝන් එක ලෑන්ඩ් ලයින් එකක්. මෙතන තියෙන්නේ ලෑන්ඩ් ලයින් නම් ටෙලිෆෝන් වලින් ලෑන්ඩ් ලයින් වැඩ කරන්නේ විදුලි බලය පුංචි අවශ්‍යතාවයක් තියෙනවා ලෑන්ඩ් ලයින් එක වැඩ කරන්න. ඒ නිසා තමයි අර ලයිට් ගියාට පස්සේ මම කරන්ට් එක කට් වුණාට පස්සේ ටික වෙලාවක් යනකොට ලෑන්ඩ් ෆෝන් වැඩ කරන්නේ නැතුව යන්නේ අනේ හේතුව නිසා. ඒ කියන්නේ විදුලි බලයෙන් තමයි පොඩි සුළු ධාරාවක් අවශ්‍යයි ලෑන්ඩ් ෆෝන් එකක් සඳහා. එහෙනම් 1 2 3ම විද්‍යුත් සංනිවේදන ක්‍රම. හතරවෙනි එක තියෙන්නේ ඕගොල්ලෝගේ ඉස්කෝලේ ළඟ තියෙන ලකුණ රෝඩ් සයින් එක නේද? මාර්ග සංඥාව. ඒ කියන්නේ ඔන්න ඉස්කෝලයක් ළඟ තියෙනවා ළමයි පාර පයින්නවා කියලා තමයි මෙතන මට පේන විදිහට නම් තියෙන්නේ. එහෙනම් ඒක විද්‍යුත් සංඥාවක් නෙවෙයි නිකන් මාර්ග සංඥාවක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන. අපි දැන් 12 වෙනි ප්‍රශ්නයට යනවා. අත x තීරුවේ ප්‍රවාහනය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ද y තීරුවේ ප්‍රවාහන මූලිකාංගද දැක්වේ. අපිට තීරු දෙකක් දීලා තිනවා. x තීරුවේ තියෙන ප්‍රවාහනය සම්බන්ධ සිදුවීම් කිහිපයක්, y තීරුවේ තියෙනවා ප්‍රවාහන මූලිකාංග. මේ ටික ගලපන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ගානේ යටම කියනවා ප්‍රශ්නේ යටම කියනවා ඉහත x තීරුවේ සඳහන් සිදුවීම් y තීරුවේ සඳහන් ප්‍රවාහන මූලිකාංග සමග පිළිවෙලින් ගලපන ලද පිළිතුරු තෝරන්න. දැන් මේ දෙක ගලපන්න තියෙනවා. මේක යා කරගත්තා නම් හරිම ලේසි මේකට උත්තරේ සකස් කරගන්න. හරි. මම මේකට උත්තරේ කියන්න කලින් ප්‍රවාහනයේ මූලිකාංග හතර ගැන ඔයාලට විනාඩියකින් කියලා දෙන්න. ප්‍රවාහනයේ ප්‍රධාන මූලිකාංග හතරක් තියෙනවා. පළවෙනි එක මාර්ග. මාර්ගය කියලා කියන්නේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන ක්‍රමවේදය. ඒක මහා මාර්ග වෙන්න පුළුවන්, දුම්රිය මාර්ග වෙන්න පුළුවන්, නැව් ගමනාගමනය වගේ දෙයක් නම් අපිට ඒක මුහුදු මාර්ගයක් වෙන්න පුළුවන්. ගුවන් යානා සඳහා නම් ඒක ගුවන් මාර්ගයක් වෙන්නට පුළුවන්. එහෙනම් මාර්ගය කියන්නේ ඒක. දෙවෙනි එක මාධ්‍ය. මාධ්‍ය කියලා කියන්නේ දුවේ පුතේ ප්‍රවාහන කටයුතු වල යෙදিলা තියෙන ඒ යන්ත්‍රෝපකරණ. උදාහරණයක් විදිහට කියනවා වාහන. පාරක නම් බස් එකක් වෙන්න පුළුවන්, වෑන් එකක් වෙන්න පුළුවන්, ලෝරියක් වෙන්න පුළුවන්. දුම්රිය ගමනාගමනයේ නම් වාහනේ තමයි කෝච්චිය. ඒ වගේම මුහුදු ගමනාගමනය ගත්තොත් එහෙම ඒකේ තියෙන වාහනය තමයි නැවක් වෙන්න පුළුවන්, බෝට්ටුවක් වෙන්න පුළුවන්, ඔරුවක් වෙන්නට පුළුවන්. ඒ වගේම ගුවන් ගමනාගමනය ගත්තොත් එහෙම ගුවන් ගමනාගමනය කියන්නේ ගුවන් ප්‍රවාහනය ගත්තොත් එහෙම ඒකෙදි අපිට හෙලිකොප්ටර් එකක් වෙන්න පුළුවන් නේද?
ප්ලේන් එකක් වෙන්න පුළුවන්, ජෙට් යානාවක් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් අනේ ඒ ඔක්කොටම අපි කියන මාධ්‍ය කියලා. ඊළඟට බලය. බලය කියලා කියන්නේ දුවේ පුතේ මේ වාහන සඳහා භාවිතා කරන්නේ මොන බල ශක්තියද කියන එක. ඒ කියන්නේ ඩීසල්, පෙට්‍රල් වැනි ෆොසිල් ඉන්ධන භාවිතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය බල ශක්තිය භාවිතා කරනවා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් වාෂ්ප බල ශක්තියෙන් මේවා වැඩ කරනවා වෙන්න පුළුවන්. දැන් නම් වාෂ්ප බල ශක්තිය බොහොම අඩුවෙන් තමයි ලෝකේ භාවිතා කරන්නේ. නමුත් ලංකාවේ වුණත් අතීතයේ රේල්වේ අපේ මොනවද දුම්රිය භාවිතා කරේ මේ වාෂ්ප බල ශක්තිය. හරි. එහෙනම් ඔනෝක තමයි බලය කියලා කියන්නේ. අන්තිම එක පර්යන්තය. පර්යන්තය කියලා කියන්නේ මේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන යාන වාහන හැසිරවීමට තියෙන ස්ථාන. උදාහරණයක් මහා මාර්ග පරිවාහනේ නම් අපිට කියන්න පුළුවන් බස් ස්ටෑන්ඩ් එක. දුම්රිය පරිවාහනේදී නම් ඒක රේල්වේ ස්ටේෂන් එක. නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මුහුදු පරිවාහනේ නම් අපිට කියන්න පුළුවන් මුහුදු ප්‍රවාහන කටයුතු වලදී වරාය. ඒ වගේම ගුවන් තොටුපළ තමයි ගුවන් ප්‍රවාහනයට අදාළව පර්යන්තයේ විදිහට ක්‍රියා කරන්නේ. දැන් ඔබට මේ පැහැදිලි කිරීමත් එක්ක මේක උත්තරේ හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. අපි බලමු. සමාවෙන්න. පළවෙනි එක 1990 ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව පුළුල් කිරීම. 1990 ගිලන් රථය කියනකොටම මේක වාහනයක් නේද? එහෙනම් මේක මාධ්‍ය. එහෙනම් පළවෙනි එක වෙන්න ඕන උත්තරේ B කියන එක. දෙවෙනි කොටස උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීම. මේක මාර්ගයක්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම A කියන එක තමයි දෙවෙනියට එන්න ඕන මාර්ගය කියන කොම්පෝනන්ට් එක. තුන්වෙනි එක පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ. මම පැහැදිලි කරලා කිව්වා බස් නැවතුම් පොළ කියලා කියන්නේ පර්යන්තය කියලා. එහෙනම් තුන්වෙනියට එන්න ඕන D කියන උත්තරය. හතරවෙනි එක ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල. බොරතෙල් මිල කියලා කියන්නේ භාවිතා කරන බල ශක්තිය. අන්තිමට එන්න ඕන C කියන එක. එහෙනම් නිවැරදි උත්තරේ එන්න ඕන B A D C කියන පිළිතුර. ඒ කියන්නේ අංක 3 වෙනි පිළිතුර තමයි නිවැරදි. අපි යනවා 13 14 කියන ප්‍රශ්න වලට උත්තර සපයන්න. පොත් ප්‍රකාශකයෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලින් තමාගේ වෙළඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කර සේවකයෙකුද බඳවා ගත්තේ. දැන් කතාව හරි පැහැදිලි. අවුරුද්දකට වතාවක් තියෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නේද? එහෙනම් මේකේ පොත් ප්‍රදර්ශනයට යන පොත් ප්‍රකාශකයෙක් එන්ට්‍රන්ස් එක ළඟම, ඒ කියන්නේ ප්‍රධාන පිවිසුම් දොරටුව ළඟම Tamanගේ ස්ටෝල් එක දාගන්නවා. මේ ස්ටෝල් එකට සඳහා සේවකයෙකුද බඳවා ගන්න කටයුතු කරනවා. මෙම සිද්ධිය ඇතුළත් කළමනාකරන කාර්යයන් දෙක. මේ කාර්යයන් දෙක තමයි අහන්නේ. හරි. මේකට කියන්න කලින් උත්තරේ දෙන්න කලින් මම කළමනාකරන කාර්යයන් ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. ද්වීපිතේ කළමනාකරන කාර්යයන් හතරක් තියෙනවා. ප්ලෑනින්, එහෙම නැත්නම් සැලසුම් කිරීම, ඕගනයිසිං, ඒ කියන්නේ මෙහෙයවීම, ඕගනයිසිං කියලා කියන්නේ සංවිධානය කිරීම, ප්ලෑනින්, ඕගනයිසිං, කන්ට්‍රෝලිං කියලා කියන්නේ පාලනය කිරීම, ඊළඟට ලීඩිං කියලා කියන්නේ නායකත්වයේ දීම, එහෙම නැත්නම් මෙහෙයවීම කියලා අපිට කියන්නට පුළුවන්. එතකොට ප්ලෑනින් කියලා කියන්නේ සියලුම තීරණ ගැනීමේ කටයුතු. ඕගනයිසිං කියලා කියන්නේ සංවිධානය කිරීම. ඒ කියන්නේ මේ කටයුතු ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය කරන සියලුම සම්පත් ඒකරාශී කරගෙන අදාළ කරන පුද්ගලයන් බඳවා ගැනීම, තනතුරු පිරිනැමීම වගේ කටයුතු. ඊළඟට කන්ට්‍රෝලිං කියලා කියන්නේ අර කලින්ම ගියපු ප්ලෑනින් වලට අනුව ව්‍යාපාර කටයුත්ත යනවාද නැද්ද කියලා බලන එක. ඒ කියන්නේ මුලින් සැලසුම් කරන ලද සැලසුම් වලට අනුකූලව ව්‍යාපාරය යන්නේ නැත්නම් නැවත ඒ සැලසුම් වලට අනුගත කරගන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම තමයි අපි කියන්නේ කන්ට්‍රෝලිං කියලා. ප්ලෑනින් මේ කන්ට්‍රෝලිං කියලා කියන්නේ නැත්නම් පාලනය. ඒ වගේම අන්තිම එක තමයි ලීඩිං, නායකත්වයේ දීම, මෙහෙයවීම. ඒ කියන්නේ මෙහෙයවීම කියන එකේ අර්ථය තමයි මේ ව්‍යාපාර කටයුත්ත කරගෙන යන්න අවශ්‍ය කරන දැනුම, උපදේශ නේද? චක්‍රලේඛ අනේ වගේ දේවල් ලබා දීලා නියම ආකාරව මේ කටයුත්ත කරගෙන යන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීම. හරි. එහෙනම් කාර්යයන් හතර අපි ඉගෙන ගත්තා. මේ ප්‍රශ්නේ අහනවා මෙම සිද්ධිය ඇතුළත් කළමනාකරන කාර්යයන් දෙක. එක තමයි සැලසුම් කිරීම. එයා වෙළඳ කුටියක් වෙන් කර ගැනීමට තීරණය කරා. එහෙනම් ඒක සැලසුම් කිරීම. සේවකයෙකු බඳවා ගත්තා කියලා කියන්නේ සංවිධානය කිරීම. එහෙනම් උත්තරේ එන්න ඕන සැලසුම් කිරීම හා සංවිධානය. පළවෙනි එක සැලසුම් කිරීම හා මෙහෙයවීම.
මෙහෙයවීම කියන එක වැරදිනේ නේ. සැලසුම් කරන කියන එක හරි. මෙහෙයවීම කියලා කියන්නේ මම කොහොමද උපදෙස් ලබා දීම කියලා. ඒක නෙවෙයි. දෙවෙනි උත්තරේ හරි. තුන්වෙනි උත්තරේ බැලුවොත් එimhe සංවිධානයකරණය හා පාලනය. සංවිධානයකරණය කරනවා කියන එක කියන්නේ සේවකෙක් බඳවා ගැනීම සංවිධානයකරණය. එතකොට ඒක වැරදි බව අපට පේනවා. හතරවෙනි උත්තරේ මෙහෙයවීම හා සංවිධානයකරණය. ඒක. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි වඩා නිවැරදි. වඩා නෙවෙයි අතරම නිවැරදි දෙවෙනි පිළිතුර. හරි. දැන් අපි යනවා 14 වෙනි ප්‍රශ්නෙට. මෙම සිද්ධිය සඳහන් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් දෙක වන්නේ. එහෙනම් අලෙවිකරණය සම්බන්ධවත් අහනවා මෙතනදී. අලෙවිකරණ මිශ්‍රය කියන එක මම ඔබට පැහැදිලි කරන්න. අලෙවිකරණ මේ ප්‍රශ්නේ උත්තරේට යන්න කලින් අලෙවිකරණ මිශ්‍රයේ තියෙන ප්‍රධාන විචල්‍යයන් හතරක් තියෙනවා. අපි ඒකට කියනවා 4P's කියලා. කියන්නේ P අකුර වලින් තමයි පටන් ගන්නෙ. product, price, place, promotion. product කියලා කියන්නේ නිෂ්පාදිතය කියන එක. price කියලා කියන්නේ මේ නිෂ්පාදිතයේ මිල කියන එක. place කියලා කියන්නේ අපේ වෙළඳපොළ කියන එක. කොහේදීද අපි මේ විකුණුම් කටයුත්ත කරන්නේ, මේ අලෙවිකරණ කටයුත්ත කරන්නේ කියන එක. හතරවෙනි එක ප්‍රවර්ධනය එහෙම නැත්නම් ප්‍රොමෝෂන් කියන එක. ඒ කියන්නේ මාකටිං වගේ දේවල්. කොහොමද අපි මේක වඩා හොඳින් අලෙවි කරගන්න කටයුතු කරන්නේ කියන එක. මෙන්න මේ හතර තමයි මේ අලෙවිකරණ මිශ්‍රය. එහෙම අපි කියනවා මාකටිං මික්ස් කියලා. ඒකේ තියෙන ප්‍රධාන විචල්‍යයන් හතර. එනේ මේ දැනුමත් ඔළුවේ තියාගෙන අපි බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙතන කතාවේදී කියන්නේ කොළඹ පොත් ප්‍රදර්ශනයට පොත් ප්‍රකාශකයෙක් ඉදිරිපත් වෙනවා. ඊළඟට එයා මේ කටයුත්ත කරන්න Tamanගේ ස්ටෝල් එක දාගන්නේ පොත් ප්‍රදර්ශන භූමියේ පිවිසුම් දොරටුව ළඟම. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක ළඟම. ඔන්න ඕක තමයි ඔළුවට ගන්න තියෙන්නේ අපිට. එහෙනම් මෙයා ඇයි පොත් ප්‍රදර්ශනයට යන්නේ? ප්‍රවර්ධන කටයුත්තකට නේද? ප්‍රවර්ධන කටයුත්තකට තමයි මෙයා එතෙන්ට යන්නේ. ඒ කියන්නේ තමන්ගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න. එතකොට මෙයා ප්ලේස් එක විතර තෝරගන්නේ කොහෙද? ගේට්ටුව ළඟම, එන්ට්‍රන්ස් එක ළඟම. එහෙනම් මේකෙදි තියෙන මූලික කාරණා දෙක තමයි ප්‍රවර්ධනය හා ස්ථානය කියන එක. දෙවෙනි පිළිතුර තමයි නිවැරදි. මම අනිත් පිළිතුරු තුන ඔබට පැහැදිලි කරන්නම් එක වැරදිව පෙන්නන්නම්. පළවෙනි එක ප්‍රවර්ධනය හා නිෂ්පාදිතය. ප්‍රවර්ධනය කියන එක හරි. නමුත් නිෂ්පාදිතය කියන එක වැරදි. මොකද මෙතන මෙයා විකුණන පොත් සම්බන්ධව මොනවාක්වත් සටහනක් නැහැ මේ සිද්ධියේ. නම් පළවෙනි එක වැරදි. තුන්වෙනි එක නිෂ්පාදිතය හා ස්ථානය. ස්ථානය කියන එක හරි. නමුත් නිෂ්පාදිතය ඒ කියන්නේ පොත් ගැන විශේෂ සඳහනක් මේ සිද්ධියේ නැහැ. එහෙනම් තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි එක නිෂ්පාදිතය හා මිල. නිෂ්පාදිතය ගැන කොහොමත් මේකේ සටහනක් නැහැ. මිල සම්බන්ධවත් කිසිම දෙයක් මේ සිද්ධියට අනුව නැහැ. එහෙනම් 1 3 4 කියන උත්තර තුනම වැරදි. දෙවෙනි උත්තරය නිවැරදි. අපි යනවා 15 වෙනි ප්‍රශ්නයට. භාණ්ඩාගාර පිල්පත් සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. හරි. ප්‍රකාශය තෝරන්න කලින් භාණ්ඩාගාර පිල්පත් කියලා දැනගන්න මොනවද කියලා දැනගන්න බෑනේ නේද? හරි. ඔයගොල්ලෝ දන්නවද භාණ්ඩාගාර පිල්පත් කියන්නේ මොනවද කියලා? දෙපොතේ භාණ්ඩාගාර පිල්පත් කියලා කියන්නේ රජයක් විසින් තමන්ට අවශ්‍ය කරන කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමන්ගේ මහ බැංකුව හරහා නිකුත් කරනු ලබන ගනුදෙනු කළ හැකි ලියවිල්ලක්. ඒ කියන්නේ ආණ්ඩුවට කෙටි කාලීනව සල්ලි ඕන වුණාම ලංකාවේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවට කියනවා භාණ්ඩාගාර පිල්පත් ටිකක් නිකුත් කරන්න, නිකුත් කළා අපිට සල්ලි අරන් දෙන්න කියලා. ඒතකොට මිනිස්සු මෙයා මිලදී ගන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මිලදී ගන්නවා ප්‍රාථමික වෙළඳ කියලා පිරිසක්. මොකද ඒ සඳහා ලියාපදිංචි වෙච්ච ප්‍රාථමික වෙළඳන්ට පමණයි භාණ්ඩාගාර පිල්පත් මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ මහ ජනතාව එහෙම නැත්නම් ආයෝජකයෝ මිලදී ගන්නේ ද්විතීයික වෙළඳ පොලෙන්. ඒ කියන්නේ අර කලින් ගන්නා ලද ප්‍රාථමික වෙළඳන්ගෙන් තමයි මහ ජනතාවට භාණ්ඩාගාර පිල්පත් මිලදී ගන්නට හැකියාව තියෙන්නේ. එතකොට භාණ්ඩාගාර පිල්පත් කියන්නේ කෙටි කාලීන ණය උපකරණයක් රජයක. ඒ වගේම ඔබ අහලා ඇති බැඳුම් කරගෙන භාණ්ඩාගාර බැඳුම් කර ට්‍රෙෂරි බොන්ඩ්ස් කියලා කියන්නේ. ට්‍රෙෂරි බිල් කියලා කියන්නේ භාණ්ඩාගාර බිල්පත් කියන එක. ට්‍රෙෂරි බොන්ඩ්ස් කියලා කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර කියන එක. භාණ්ඩාගාර බැඳුම් කර කියලා කියන්නේ දිගු කාලීන කටයුත්තක් සඳහා කියන්නේ දිගු කාලීන විදියට ණය ගන්න රජයක් භාවිතා කරන ලබන උපකරණයක් තමයි භාණ්ඩාගාර බැඳුම් කර. දැන් එහෙනම් ඔබට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර සම්බන්ධව පැහැදිලි ඇති. එහෙනම් අපි ප්‍රකාශ හතරට යමු. මෙතන ප්‍රකාශ හතරෙන් වැරදි ප්‍රකාශය තෝරාගෙන තමයි තියෙන්නේ. පළවෙනි ප්‍රකාශය ආයෝජකයෙකුට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකි ප්‍රාථමික වෙළඳුන් මගිනි. ඒක හරිනේ. මම කියවනේ භාණ්ඩාගාර බිල්පත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරාම මිලදී ගන්නේ ප්‍රාථමික වෙළඳුන්.
එතකොට ආයෝජකයන්ට එහෙම නැත්නම් මහජනතාවට මිලදී ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රාථමික වෙළඳන්ගෙන්. මොකද හේතුව මහජනතාවට ඩිරෙක්ට්ලි එහෙම නැත්නම් කෙලින්ම මහ බැංකුවෙන් මේවා මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය භාණ්ඩාගාර බිල්පත් යනු අවදානම් රහිත ආයෝජනයකි. ඒක හරි. මොකද හේතුව රජයක් තමයි මේ මහ ජනතාවගෙන් සල්ලි ගන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා. මහ බැංකුව තමයි මේවා නිකුත් කරන්නේ. ඒ කියන්නේ රජයේ අනුග්‍රහය තියෙන නිසා, රැකවරණය තියෙන නිසා මේ කිසිදු අවදානමක් රහිතයි. අනිවාර්යෙන්ම මේකට අදාළ පොලිය ලැබෙනවාමයි. එහෙනම් දෙවෙනි ප්‍රකාශයත් හරි. තුන්වෙනි එක භාණ්ඩාගාර බිල්පත් රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම. ඒක වැරදි. මම ඔබට කියවන්නේ දිගුකාලීන වශයෙන් ණය ගන්නේ කොහොමද? භාණ්ඩාගාර බැඳුම් කර වලින්, බිල්පත් වලින් නොවේ. එහෙනම් තුන්වෙනි ප්‍රකාශය වැරදි. හතරවෙනි ප්‍රකාශයත් බලමු ඔයගොල්ලෝගේ දැනුමට. භාණ්ඩාගාර බිල්පත් වලට පූර්ණ රාජ්‍ය ආරක්ෂාව පවතී. මේක පැහැදිලි. රජය තමයි නිකුත් කරන්නේ. රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන්නේ. රජයේ පූර්ණ ආරක්ෂාව තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් හතරවෙනි ප්‍රකාශයත් නිවැරදි. එහෙනම් අපිට තුන්වෙනි ප්‍රකාශය තමයි වැරදි ප්‍රකාශය විදිහට තෝරන්නට තියෙන්නේ. වෙනවා 16 වෙනි ප්‍රශ්නයට ආයෝජකයෙකු රජයේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වේ. මෙයට හේතුව වන්නේ සාමාන්‍ය කොටස් වල පවතින කියලා ලක්ෂණ හතරක් දීලා තිනවා. 1 පහළ අවදානම, 2 ඉහළ අවදානම, 3 ඉහළ පොලී ආදායම, 4 ඉහළ රාජ්‍ය ආරක්ෂාව. මෙහිමයි මෙතන තියෙන තියරි එක. අපි කියනවා high risk high return. ඒ කියන්නේ අවදානම වැඩි නම් ප්‍රතිලාභය වැඩි. ඒ වගේම low risk low return. අවදානම අඩු නම් ප්‍රතිලාභය අඩු. එහෙනම් මම කිව්වා භාණ්ඩාගාර බිල්පත් වලට කිසිම රිස්ක් එකක් නැහැ. රජයෙන් සල්ලි ගෙවනවා ඕනම අවස්ථාවකදී. ඒ කියන්නේ කල්පිරිච්ච ගමන් සල්ලි ගන්නට පුළුවන්. නොගෙවාවි කියලා බයක් නැහැ. මොකද රජයෙන් මේක නිකුත් කරන්නේ. ඒකට එහෙනම් ඒකේ අවදානම අඩුයි. එහෙනම් ඒ අනුසාරයෙන්ම හිතන්න පුළුවන් මේ භාණ්ඩාගාර බිල්පත් වලට තියෙන මොකක්ද? අවදානම අඩු වගේම තමයි ප්‍රතිලාභයත් අඩුයි. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වලට දුවේ ඉතාමත් පොඩි පොලියක් තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් ඉතිරි කිරීමේ ගිණුමකට බැංකුවකින් ගෙවන පොලියට වඩා පොඩ්ඩක් වැඩි මුදලක් ඒ හා සමානවම යන මුදලක් තමයි මේකට පොලිය විදියට ගෙවන්නේ. එහෙනම් ඒක තමයි තියෙන්නේ. පළවෙනි උත්තරය පහළ අවදානමය. ඊට පස්සේ පහළ අවදානම දැන් මෙතන කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් කොටස් වල ආයෝජනය කිරීමෙන් ලැබෙනවා කියලානේ. භාණ්ඩාගාර බිල්පත් වලට අඩු ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ වැඩි සුරක්ෂිතතාවයක් තියෙන නිසා. නමුත් සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරන්නේ ඇයි? ඒගොල්ලෝ වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන එකට හේතුව තමයි මේක හරිය අවදානම්. කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා කියලා කියන්නේ හරිම අවදානම් දෙයක්. දැලිපියෙන් කිරි කනවා වාගේ අපි හරියට කල්පනා වෙන්නේ නොකරොත් එහෙම සම්පූර්ණ ආයෝජනෙම අපත යන්නට පුළුවන්. නේ කොටස් වෙළඳ පොලේ කොටස් වල මිලක නම් ඉහළ පහළ යෑම නිසා ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේකට වැඩිපුර ප්‍රතිලාභයක් හම්බ වෙනවා. අපි කොටසක් රුපියල් 100 ගානේ මිලදී අරගෙන තව මාස කිහිපයකින් රුපියල් 125 දක්වා වැඩි වුණා නම් එක කොටසකට රුපියල් 25 ගානෙම ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒතකොට 125ක ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒකට අපි කියනවා කැපිටල් ගේන් එක කියලා. ප්‍රාග්ධන ලාභය කියලා. ඒ වගේම තමයි සාමාන්‍ය කොටස් අපි මිලදී අරගෙන තියෙනවා නම් අවුරුද්දේ අවසානයේදී නැත්නම් අවුරුද්දේ මැදදී ඒ සාමාන්‍ය කොටස් තියෙන කම්පැනි එක ඩිවිඩන්ඩ් ඉෂුව කරා නම් අපි කියනවා ඒකට ලාභාංශ නිකුත් කරා නම් අපිට ලාභාංශ ලබා ගන්න පුළුවන්. ඒතකොට කොටස් වෙළඳ පොළ හරිම වාසිදායකයි. මොකද ප්‍රාග්ධන ලාභ ගන්නත් පුළුවන්, ලාභාංශ ගන්නත් පුළුවන්. හරි. එහෙනම් පළවෙනි එක පහළ අවදානමය. පහළ අවදානම නෙවෙයි දැන් මෙතන කියන්නේ කොටස් වල ආයෝජනය කිරීම ඉහළ ප්‍රතිලාභයක් හම්බ වෙනවා කියලා කියන්නේ ඉහළ අවදානමක් එනවා කියන එක. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි වැඩි. මොකද භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් නිසාද? කොටස් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන්නා වූ, ඒ කියන්නේ බාර ගන්නට සිදුවන ඉහළ අවදානම නිසා. අපි තුන්වෙනි උත්තරෙත් නිකමට බලමු. ඉහළ පොලී ආදායම. නෑ. කොටස් සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරාම ලැබෙන්නේ පොලී ආදායම නෙමෙයි. මම කිව්වා කැපිටල් ගේන් එක. ඒ කියන්නේ කොටසක මිල වැඩි වීමෙන් ඇතිවන ප්‍රතිලාභය ලැබෙන්න පුළුවන්. ඒ වගේම ලාභාංශ නිකුත් කරොත් ඒ ආදාළ සමාගම ලාභාංශ ලබා ගන්න පුළුවන්. පොලී ආදායමක් සම්බන්ධ වෙන්නේ නැහැ සාමාන්‍ය කොටස් වලදී. හතරවෙනි එක
ඉහළ රාජ්‍ය ආරක්ෂාව. ඒක වැරදි. රාජ්‍ය ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරයි කියලා. මොකද පෞද්ගලික අංශී සමාගම් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ කොටස් වෙළඳ පොලේ. නිසා රාජ්‍ය ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2 ඉහළ අවදානම කියන එක. 17 වෙනි ප්‍රශ්නෙට යනවා. මූලික ගිණුම් කරන සමීකරණයේ නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. එහෙනම් ඔබ දැන් දන්නවා මූලික ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මොකක්ද කියලා. මූලික ගිණුම් කරන සමීකරණය තමයි පුතේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන එක. දැන් මෙතනදී මේ උත්තර හතර දිහා බැලුවාම මේක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දාලා පැතිමාරු කරලා තමයි තියෙන්නේ. එහෙනම් පළවෙනි එක අපි බලමු. වත්කම් එකතු කිරීම වගකීම් සමානයි හිමිකම්. ඒක වැරදීනේ නේද? වත්කම් අඩු කිරීම වගකීම් සමානයි හිමිකම්. එහෙම වුණා නම් හරි. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එක වත්කම් අඩු කිරීම වගකීම් සමානයි හිමිකම. මම මේක කලින් කිව්වා. එහෙනම් ඒක දෙවෙනි උත්තරේ වැරදි. අපි තුන්වෙනි එකක් පොඩ්ඩක් බලමු. වත්කම් ධන හිමිකම් සමානයි වගකීම්. ඒකත් වැරදි. වත්කම් ඍණ හිමිකම් වුණා නම් ඒක වගකීම් වලට සමානයි. තුන්වෙනි එක. හතරවෙනි එක හිමිකම් අඩු කිරීම වත්කම් හිමිකම් අඩු කිරීම වගකීම් සමානයි වත්කම්. මේක වැරදි. ඒ කියන්නේ හිමිකම් එකතු කිරීම වගකීම් සමානයි වත්කම්. ඒක තමයි නිවැරදි සමීකරණය වෙන්න ඕනේ. එහෙනම් මම අර හැම විදියටම ඔයගොල්ලන්ට කියන්නේ මේක හරියට කල්පනාවෙන් අහන් හිටියොත් මේ ඔක්කොම කන්සෙප්ට් ටික ඔයගොල්ලන්ට ඔලුවට දාගන්න පුළුවන් දෙයක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 2. වත්කම් අඩු කිරීම වගකීම් සමානයි හිමිකම්. හරි. 18 වෙනි ප්‍රශ්නෙට යනවා. සේවක වැටුප් රුපියල් 8000ක් ගෙවීම නිසා ව්‍යාපාරයක පළවෙනි උත්තරේ වත්කම් 8000කින් අඩු වී හිමිකම් 8000කින් අඩු වේ. එතකොට සේවක වැටුප් ගෙවනකොට මොකක්ද වෙන එන්ට්‍රිය? මුදල් රුපියල් 8000ක් එළියට යනවා. ඒ කියන්නේ මුදල් වත්කමක් අඩු වෙනවා. වත්කම් අඩු වීම කියන එක හරි. හිමිකම් රුපියල් 8000කින් අඩු වෙනවා. ඒ කියන්නේ වැටුප් කියලා කියන්නේ වියදමක්. වියදමක් වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? ලාභය අඩු වීමට බලපානවා. ඒ කියන්නේ හිමිකම අඩු වීමට බලපානවා. එහෙනම් වැටුප් ගෙවීම නිසා වත්කම් රුපියල් 8000කින් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා වගේම හිමිකමත් 8000කින් අඩු වෙනවා. එහෙනම් ඇත්තටම පළවෙනි පිළිතුර නිවැරදි. අපි දෙවෙනි උත්තරේ කොයිකටද බලමු. වත්කම් 8000කින් අඩු වෙනවා. ඒක හරි. හිමිකම 8000කින් වැඩි වෙනවා නෑ. වැටුප් ගෙවුවයි කියලා කවදාවත් හිමිකම වැඩි වෙන්නේ නෑ. හිමිකම අඩු වෙනවා මිස. එහෙනම් දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි උත්තරේ බලමු. වත්කම් 8000කින් වැඩි වී වත්කම් වැඩි වෙන්නේ නෑනේ. මුදල් එළියට යනකොට වත්කම් අඩු වෙනවා. තුන්වෙනි උත්තරේ කොහොමත් වැරදි. හතරවෙනි උත්තරේ බලමු. හිමිකම් රුපියල් 8000කින් අඩු වී වගකීම් 8000කින් වැඩි වේ. හිමිකම් 8000කින් අඩු වීම කියන එක හරි. නමුත් වගකීම් 8000කින් වැඩි වෙන්නේ නැහැ. වගකීමක් නැහැනේ නේද? අපි මුදලින් ගෙවුවහම මුදල් තමයි අඩු වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 1. ඊළඟට අපි 19 වෙනි ප්‍රශ්නෙට යනවා. කසුන්ගේ ව්‍යාපාරයේ 2018 1 දිනට, ඒ කියන්නේ අවුරුද්ද ආරම්භක දින හිමිකම රුපියල් 1,50,000ක් වූ අතර 2018 1 දිනට හිමිකම 1,70,000ක් විය. පළවෙනි මාසයේ ආරම්භක දවසේ 1,50,000ක් වෙච්ච හිමිකම පළවෙනි මාසයේ අවසන් දින 1,70,000ක් බවට පත් වෙලා. කියන්නේ රුපියල් 20,000කින් හිමිකම වැඩි වෙලා. මෙම කාලය තුල ව්‍යාපාරයේ එක් ගනුදෙනුවක් පමණක් සිදු වූයේ නම් එම ගනුදෙනුව වන්නේ මේ කාල පරිච්ඡේදෙම එක ගනුදෙනුවයි වෙලා තියෙන්නේ. එහෙනම් මොකක්ද අහනවා මේ ගනුදෙනුව? එහෙනම් මම කියන්නම් ආරම්භක හිමිකම අවසන් හිමිකම බවට පත් වෙන බලපාන සාධක මොනවද කියලා. අපි ඉස්සෙල්ලා ඒක කතා කරමුකෝ තියරි එක. ආරම්භක හිමිකම් වලට අමතර ප්‍රාග්ධනය තිබ්බා නම් ඒක එකතු වෙන්නට ඕන. ඒ වගේම ලාභ තිබ්බා නම් ඒවා එකතු වෙන්න ඕන. ගැනිලි තිබ්බා නම් ඒක අඩු වෙන්න ඕන. ඒ ටික ගැලපුවාට පස්සේ තමයි අවසන් හිමිකම එන්නේ. හරි. එහෙනම් අපි බලමු. පළවෙනි පිළිතුර රුපියල් 1,70,000ක ප්‍රාග්ධනය යෙදවීම. නෑ රුපියල් 1,70,000ක ප්‍රාග්ධනය යෙදුවා නම් මොකද්ද වෙන්න ඕන? 1,50,000 කියන හිමිකම 1,70,000කින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ හිමිකම 3,20,000ක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් ඒක වැරදි. දෙවෙනි එක. අයිතිකරු විසින් 20,000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීමය. එහෙනම් අයිතිකරු 20,000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම කියලා කියන්නේ ගැනිලිනේ. ගැනිලි නිසා මොකද්ද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. එහෙම වුණා නම් 1,50,000 කියන හිමිකම 1,30,000ක් බවට අඩු වෙන්න ඕන. ගැනිලි නිසා. එහෙනම් ඒකත් වැරදි. තුන්වෙනි එක පිරිවැය 60,000ක් වූ තොගයක් 40,000කට විකිණීම. ඒතකොට පිරිවැය 60,000ක් වෙච්ච තොගයක් 40,000කට වික්කයි කියලා කියන්නේ පාඩුවට විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ අලාභයක් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් හිමිකම අඩු වෙන්න ඕන 20,000කින්. එහෙමනම් 1,50,000 තිබිච්ච එක 130,000ක් බවට පත් වෙන්න ඕන. නමුත් මේක වෙලා තියෙන්නේ හිමිකම 20,000කින් වැඩි වීම. පිරිවැය 40,000ක් වූ තොගයක් 60,000ක අත්පිට මුදලට විකිණීම. අන්න ඒක හරි. ඒ කියන්නේ 40,000ක තොගයක් 60,000කට වික්කයි කියලා කියන්නේ 20,000ක් ලාභ ලැබිලා තියෙනවා. ලාභය නිසා
හිමිකම වැඩි වෙනවා. 1,50,000ට 20,000ක් එකතු වුණාට පස්සේ 1,70,000ක් බවට පත් වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර අංක 4. අපි 20 වෙනි ප්‍රශ්නයට යනවා. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් සහ ගනුදෙනුව සටහන් කිරීමට අදාළ අසම්පූර්ණ දිට්ඨ සටහන පහත දැක්වේ. හරිද? එතකොට ව්‍යාපාරයක සිදු වෙච්ච ගනුදෙනුවක් සහ ඒ ගනුදෙනුව සටහන් කරපු දිට්ඨ සටහන දීලා තිනවා. නමුත් ඒක අසම්පූර්ණ විදිහට තමයි දීලා තියෙන්නේ. ගනුදෙනුව තමයි ණයගැතියෙකුගේ රුපියල් 25000ක් වූ ගිණුම පියවීම සඳහා රුපියල් 22000ක් මුදලින් ලැබීම. ඒ කියන්නේ ව්‍යාපාරයට ණයගැතියෙක් ඉඳලා තියෙන රුපියල් 25000ක එයාගේ ගිණුම පියවීම සඳහා ඔහුගේ ගිණුම සම්පූර්ණයෙන් අවසන් කරන්න. කියන්නේ ඔහුගේ ණයගැතිභාවය අඩු කරන්න සම්පූර්ණයෙන් ඉවර කරන්නට රුපියල් 22000ක් ගෙවලා තියෙනවා. 25000ක් තියෙන එක නා 22000ක් ගෙවුවහම කොහොමද ඒ ගනුදෙනුව පියවෙන්නේ? එහෙනම් පියවෙන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. ව්‍යාපාරිකයා කියන්නේ නැති ණයගැතියාට ඔයා 25000ම ගෙවන්න ඕනේ නැහැ. 22000ක් විතරක් ගෙවන්න මම 3000ක් දුන් වට්ටමක් විදියට අතෑරලා දාන්නම් කියලා. ඕකට වෙන්නේ නැත්තේ නේද? හරි. එහෙනම් මේකෙදි අපිට දාන්න ඕන දිට්ඨ සටහන මෙන්න මේ විදිහට තමයි සකස් වෙන්නේ. මුදල් ගිණුම හර වෙනවා 22000ක්. ලැබිච්ච මුදල් ප්‍රමාණය 22000ක් හර වෙනවා. එහෙනම් දුන් වට්ටම් ගිණුම හර වෙන්න ඕන 3000ක්. එහෙනම් මෙතන ගිණුමේ නම විදිහට අංක 1ට දාන්න ඕන මොකක්ද? දුන් වට්ටම් කියන ගිණුම. මොකද දුන් වට්ටම් ගිණුම හර වෙන්නේ ඇයි? දුන් වට්ටම් කියන්නේ වියදමක්. ඒ කියන්නේ ලාභය අඩු කිරීමට බලපාන සාධකයක්. ඒ නිසා වියදම් ගිණුම හරනේ විතරම වියදම් හර ශේෂයක් නේ තියෙන්නේ නේද? එහෙනම් පළවෙනි අංක 1 කියන එකට එන්න ඕන දුන් වට්ටම් කියන එක. මුදල කීයද? 25000න් 22000ක් අඩු කරාම රුපියල් 3000යි. එහෙනම් අංක 2ට එන්න ඕන 3000. ඊළඟට ණයගැති ගිණුම බැර වෙන්න ඕන කීයෙන්ද? 22000ෙන්ද නෑ. 22000න් බැර වෙලා බෑ. 25000න්ම බැර වෙන්න ඕන. මොකද හේතුව මේ ගිණුම පිය වෙන නිසා. එහෙනම් එහෙම වුණාමනේ බැර මේ බැලන්ස් වෙන්නේ හර පැත්ත 25000ක් වෙන බැර පැත්ත 25000ක් වෙන්න ඕන. එහෙනම් ණයගැති ගිණුමේ ශේෂය කියන්නේ අංක 3ට එන්න ඕන 25000. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන දුන් වට්ටම් 3000 25000 කියන එක. එහෙනම් පළවෙනි පිළිතුර නිවැරදි. දුන් වට්ටම් 3000 25000. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර. ඔන්න අපි දැන් පේපර් එකෙන් භාගයක් කරලා ඉවරයි. විනාඩි 50ක් විතර ගියා. හරි අපි එක දිගටම මේ පේපර් එක කරලා ඉවර කරනවා. මොකද වෙහෙස වුණාට කමක් නැහැ. අපි මේක එක දිගටම කරලා ඉවර කරාට පස්සේ අපිට ඊළඟ පේපර් එකට ඊළඟ සතියේ යන්නට පුළුවන්. ඔයගොල්ලන්ට එකපාරට අමාරු නම් විවේකයක් අරගෙන මෙතන පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා විවේකයක් අරගෙන එන්න. මම එක දිගටම කරනවා. හරි. 21 වෙනි ප්‍රශ්නය. දිට්ඨ සටහන් රීතිය සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. දැන් දිට්ඨ සටහන් රීතිය සම්බන්ධව ඔබ දන්නවා ඇති කියලා මම හිතනවා. මේකෙදි තියෙන්නේ සංකල්ප පහක්. රීති පහක් තියෙන්නේ දිට්ඨ සටහන් න්‍යාය කියන එකට. හරිද? ඒකෙදි සංකල්ප පහ මම කියන්නම්. වත්කම් වැඩිවීම හර. වගකීම් වැඩිවීම බැර. ආදායම් වැඩිවීම බැර. වියදම් වැඩිවීම හර. හිමිකම් වැඩිවීම බැර. මතකයිද? වත්කම් වැඩිවීම හර. වගකීම් වැඩිවීම බැර. ආදායම් වැඩිවීම බැර. වියදම් වැඩිවීම හර. හිමිකම් වැඩිවීම බැර. එතකොට වැඩිවීම හර කියලා කිව්වනම් අඩුවීම බැර කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඒ දැනුමත් එක්ක අපි බලමු මේකෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. වැඩිවීම හර අඩුවීම බැර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ වගකීම් වලටය. මං කියවනේ වැරදි. වගකීම් වැඩිවීම බැර. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක වැඩිවීම හර අඩුවීම බැර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ හිමිකම් වලටය. මම කිව්වා හිමිකම් වැඩිවීම බැර කියලා. එහෙනම් දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක වැඩිවීම බැර අඩුවීම හර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ ආදායම් ගිණුම් වලටය. අන්න ඒක හරි. නේද? ඒක වැරදි. ඊළඟට හතරවෙනි එක බලන්න. වැඩිවීම බැර අඩුවීම හර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ වත්කම් ගිණුම් වලටය. ඒකත් වැරදිනේ. වත්කම් වැඩිවීම හර කියලා මම ඔබට කිව්වා. එහෙනම් ඒ අනුසාරයෙන් බැලුවාම අපිට තුන්වෙනි ප්‍රකාශය තමයි නිවැරදි ප්‍රකාශය විදියට තෝරන්නට තියෙන්නේ.
අපි යනවා 22 සහ 23 ප්‍රශ්නවලට. සින්දු පොත් ප්‍රකාශකයෝ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කීපයක් පහද දැක්වේ. මේ පසින්දු පොත් ප්‍රකාශකයෝ කියන ආයතනයේ එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ සිදුවෙච්ච ගනුදෙනු කීපයක් දක්වලා තිනවා A B C D ආදී වශයෙන්. A කියන්නේ රුපියල් 2,50,000ක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් ණයට ගැනීම. ප්‍රෙස් එකට අවශ්‍ය කරන මැෂින් එකක් තමයි මේගොල්ලෝ අරගෙන තියෙන්නේ. අංක 2 එහෙම නැත්නම් B කියන ගනුදෙනුව තමයි රුපියල් 50,000ක් වටිනා මුද්‍රණ කඩදාසි රුවන්ගෙන් ණයට ගැනීම. එතකොට මේ නිෂ්පාදන මේක මේ ප්‍රෙස් එකක්නේ. ප්‍රෙස් එකේ කටයුතු සඳහා අවශ්‍ය කරන මුද්‍රණ කඩදාසි තමයි ණයට අරන් තියෙන්නේ රුවන්ගෙන්. C ගනුදෙනුව මොරටු ලීබඩු සමාගමෙන් රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු උපකරණ ණයට ගැනීම. එතකොට මේ ආයතනයේ පවත්වාගෙන යන අවශ්‍ය කරන ලීබඩු වගේක් මිලදී අරගෙන තියෙනවා ණයට මොරටු ලීබඩු සමාගමෙන්. D පිරිවැය රුපියල් ලක්ෂයක් වූ පොත් වගයක් 1,60,000කට ණයට විකිණීම. රුපියල් ලක්ෂයක පොත්, ඒ කියන්නේ කොස්ට් එක ලක්ෂයක් වෙච්ච පොත් 1,60,000කට ණයට විකුණලා තියෙනවා. ඒතකොට A B C D ගනුදෙනු හතර මෙහෙමයි තියෙන්නේ. ප්‍රශ්නය අහන්නේ 22 වෙනි ප්‍රශ්නේ. ඉහත ගනුදෙනු වලින් ගැනුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව වන්නේ. ගැනුම් ජර්නලයේ මොනවද සටහන් කරන්නේ? ණයට ගන්නා වෙළඳ භාණ්ඩ ගැන සටහන් කරන්නේ අපි ගැනුම් ජර්නලයේ. එහෙනම් මේකේ මොනවද බලන්න. පළවෙනි එකේදී අරන් තින්නේ මුද්‍රණ යන්ත්‍රයක්. මුද්‍රණ යන්ත්‍රය කියන එක වෙළඳ භාණ්ඩයක් නෙවෙයි. නේද? නිෂ්පාදනය සඳහා භාවිත කරන ෆික්ස් ඇසෙට් එකක්. එහෙම නැත්නම් ස්ථාවරවත්කම. රුපියල් 50,000ක් වටිනා මුද්‍රණ කඩදාසි. එහෙනම් මේක නිෂ්පාදන ව්‍යාපාරයක්. නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන භාණ්ඩ තමයි මිලදී අරගෙන තින්නේ. අතර මිලදී අරගෙන කියන්නේ ණයට අරන් තින්නේ. එහෙනම් ඒක හරි. ඒ කියන්නේ B කියන ගනුදෙනුව හරියන්නට ඕන. අපි තුන්වෙනි උත්තරේ බලමු. මොරටු ලීබඩු සමාගම රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු අරන් තිනවා. ඒ කියන්නේ ඒ ස්ථාවරවත්කමක් තමයි අරන් තින්නේ. ඒතොර ඒවා අදාළ වෙන්නේ නැහැ ගැනුම් ජර්නලයට. හතරවෙනි එක පිරිවැය ලක්ෂයක් වූ පොත් වගයක් 1,60,000කට ණයට විකිණීම. ණයට වික්කනම් ඒක සටහන් කරන්නේ කොහෙද? විකුණුම් ජර්නලයේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන. අංක 2 B කියන ප්‍රකාශය තමයි B කියන ගනුදෙනුව තමයි නිවැරදි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. ඊට ගනුදෙනු වලින් A B හා D යන ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. එතකොට A මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගත්තා නම් මොකද්ද? ඒට බලපාන මූලාශ්‍ර ලේඛනය වෙන්න ඕන ජර්නල් වවුචරයක්. ඒක පොදු ජර්නලෙන් සටහන් කරන ස්ථාවරවත්කම මිලදී ගත්තාම හරි. දෙවෙනි එක ගැනුම් ජර්නලය කියලා අපි කිව්වනේ. ගැනුම් ජර්නලේ නම් ගැනුම් ඉන්වොයිස් එක. ඒ කියන්නේ පළවෙනි එකට එන්න ඕන ජර්නල් වවුචර් එක. B කියන එකට එන්න ඕන ගැනුම් ඉන්වොයිස් එක. D කියන්නේ ලක්ෂයක් වෙච්ච පොත් වගයක් 1,60,000කට විකුණලා. ඒ කියන්නේ විකුණුම් ජර්නලයට එන්න ඕනේ. නම් ඒකට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි විකුණුම් ඉන්වොයිස් එක කියන එක. එහෙනම් පිළිතුර පිළිවෙලින් එන්න ඕන මෙන්න මේ විදිහට ජර්නල් වවුචරය, ගැනුම් ඉන්වොයිසිය, විකුණුම් ඉන්වොයිසිය. එහෙනම් ඒ තියෙන්නේ අංක 2. නිවැරදි පිළිතුර අංක 2. අපි දැන් යනවා 24 වෙනි ප්‍රශ්නයට. කපිලගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශයේ බැරශේෂය 12000කි. ඒතර කපිලගේ ව්‍යාපාරය සඳහා 2018 ඔක්තෝබර් මාසයේදී ආපු බැංකු ප්‍රකාශයේ බැරශේෂය 12000ක්. ඒ කියන්නේ බැංකුවේ පැත්තෙන් බැලුවාම ඒක බැරශේෂයක්. එහෙනම් කපිලගේ ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවාම මේක බැරශේෂයක්ද හරශේෂයක්ද? හරශේෂයක් වෙන්න ඕන. නිතරම මේක දෙපැත්තට තමයි යන්නේ. දැන් ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබගේ බැංකු විනිමය ශේෂය හරශේෂයක් නම් තියෙන්නේ. බැංකුවේ ඔයාගේ account එකේ තියෙන්නේ බැංකුව පැත්තෙන් බලනකොට බැරශේෂයක්. එන්නේ ඔබ හර නම් බැංකුවේ පැත්තෙන් බැලුවාම බැර. ඔබගේ තියෙන බැරශේෂයක් නම් බැංකුව පැත්තෙන් බැලුවාම ඒක හර. එහෙනම් බැංකු ප්‍රකාශයේ බැරශේෂය 12000ක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කපිලගේ ව්‍යාපාරයේ පොත්වලට අනුව මේක හරශේෂයක් වෙන්න ඕන. හරශේෂයක් කියලා කියන්නේ මෙයා මේක ව්‍යාපාරයේ වත්කමක්ද, වගකීමක්ද, බැංකුවේ වත්කමක්ද, බැංකුවේ ව්‍යාපාරයේ බැංකු අයිරාවක්ද? මේක වත්කමක් නේද? හරශේෂයක් නම් වත්කමක්. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. මේක පැහැදිලි කරන යම්කිසි දෙයක් ඔබට පැහැදිලි නම් මගේ WhatsApp group එකේ ඉන්න දරුවෝ WhatsApp group එකේ ප්‍රශ්නෙට දාන්න. මේ කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ ප්‍රශ්නේ මට පැහැදිලි වුණේ නැහැ නැවත පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට මට ඒ අවස්ථාවේදී පුළුවන් voice cut එකක් හරහා ඔබට පැහැදිලි කරලා දෙන්න මේක තවදුරටත්. ඒ වගේම
WhatsApp group එකේ දැනට නැති මගේ YouTube channel එකේ ඉන්න කට්ටියට මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් YouTube එකේ comment එකක් දාන්න මම ඒකට උත්තර දෙන්නම්. මම අද ඉඳලා YouTube වීඩියෝ එකක් නිකුත් කරනකොටත් මේ WhatsApp group දෙක මම group දෙකක් කරනවා 11 පන්තියට සහ 10 පන්තියට. ඒ දෙකේ link දෙක දානවා YouTube එකේ. එතකොට ඒ හරහා තෝරන කෙනෙක්ට මේ group දෙකට link වෙන්න එහෙම නැත්නම් එකතු වෙන්නට පුළුවන්. හරි. අපි දැන් යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 25 සහ 26 වලට හත උතුරු ඇසුරෙන් මෙන්න පිළිතුරු දෙන්න කියලා කියනවා. සමුන්ගේ ව්‍යාපාරයේ 2018 7:31 දින සුළු මුදල් බාරකරු ළඟ ඉතිරි මුදල 2500කි. සමුන්ගේ ව්‍යාපාරයේ 2018 ජූලි මාසයේ අන්තිම දවස වෙනකොට සුළු මුදල් බාරකරු ළඟ තියෙන්නේ 2500යි. 2018 ජූලි මාසයේ සුළු මුදල් විශ්ලේෂණ තීරු වල ශේෂ පහත දැක්වේ. ලිපි ද්‍රව්‍ය 2500යි, ගමන් ගාස්තු 1800යි, සංග්‍රහ වියදම් 2000යි, විවිධ වියදම් 1800යි. සඳුන් 2018 8.1 දින සිට සුළු මුදල් අග්‍රිමේ වටිනාකම 15000ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. මේක තමයි සම්පූර්ණ සිද්ධිය, සම්පූර්ණ කතාව. එහෙනම් මම මේකට උත්තරේ හොයන්න කලින් මේ සුළු මුදල් අග්‍රිමේ කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න. දුවේ සාමාන්‍යයෙන් ලොකු ව්‍යාපාරවල ප්‍රධාන මුදල් බාරකරුට අමතරව සුළු මුදල් බාරකරු කියලා තවත් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රධාන මුදල් බාරකරු තමයි ව්‍යාපාරයේ තියෙන ප්‍රධානම ගනුදෙනු සටහන් කරන්නේ. ඔහු තමයි ඒවා පාලනය කරන්නේ. නමුත් සුළු ගනුදෙනු එයාට පාලනය කරන්න ගියොත් කරදර නිසා එයා වෙනත් කෙනෙක්පත් කරන සුළු ගනුදෙනු සඳහා. ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භයේදී කියන මාසයේ ආරම්භ වෙනකොට ප්‍රධාන මුදල් බාරකරු විසින් යම්කිසි මුදලක් කලින් තීරණය කරන ලද මුදලක් සුළු මුදල් බාරකරුට දෙනවා. ඔයා මේක වියදම් කරගන්න මේ මාසය ඇතුළත කියලා. ඉවර වුණත් මට කියලා සල්ලි ඉල්ල ගන්න කියලා කියනවා. එහෙනම් මෙන්න ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භයේදී ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරුට ලබා දෙන මේ මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. එතකොට මේ සුළු මුදල් අග්‍රිමය ඉවර වුණාම සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ඉන්නේ නැහැ. සුළු මුදල් බාරකරු හිතන්න රුපියල් 20000ක් තමයි සුළු මුදල් අග්‍රිමය. රුපියල් 18000ක් දැන් ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් සුළු මුදල් බාරකරු කියලා කියනවා කියන ප්‍රධාන මුදල් බාරකරුට සුළු මුදල් අග්‍රිමයෙන් 18000ක් ඉවරයි මට ඉතුරු ප්‍රමාණය දෙන්න කියලා. එහෙනම් සාමාන්‍යයෙන් ප්‍රධාන මුදල් බාරකරු කරන්නේ අර සුළු මුදල් අග්‍රිමේ ප්‍රමාණය නැවත සකස් කරලා දෙනවා. ඒක වෙනත් වචනයකින් කියනවා නම් වියදම් වෙච්ච මුදල් ප්‍රමාණය නැවත සුළු මුදල් බාරකරුට දෙනවා. ඔය මම කියපු උදාහරණේ නම් 20000යි සුළු මුදල් අග්‍රිමය 18000ක් තමයි වියදම් වෙච්ච මුදල. එහෙනම් ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට රුපියල් 18000ක් දෙනවා. එතකොට ඉතිරි රුපියල් 2000යි මේ 18000යි දෙක එකතු කරාම නැවතත් ඔන්න සුළු මුදල් බාරකරු ළඟ සුළු මුදල් අග්‍රිමය රුපියල් 20000ක් තියෙනවා. මෙන්න මේ විදිහට ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භයේදී යම්කිසි නිශ්චිත මුදලක් ලබා දීමත් ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේ වන විට වියදම් වූ මුදලට සමාන මුදලක් ලබා දෙමින් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරමින් පවත්වාගෙන යන ලබන ගිණුම් කරන ක්‍රමයට කියනවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. මම මේ පුංචි තියරි එකක් පුංචි කතාවක් අතම ලොකු කතාවක් සරල විදිහට කිව්වා. මෙන්න මේ දැනුමත් ඔළුවේ තියාගෙන අපි යමු 25 වෙනි ප්‍රශ්නයට. මෙන්න ව්‍යාපාරයේ 2018 ජූලි මාසයේ සුළු මුදල් වියදම් වල වටිනාකම. දැන් මේ ගානේ පැහැදිලිවම දීලා තියෙනවානේ සුළු මුදල් ගිණුමේ විශ්ලේෂණ තීරු වල එකතු කියලා කියන්නේ මේ වියදම් වෙච්ච ප්‍රමාණයනේ. ලිපි ද්‍රව්‍ය 2500යි, ගමන් ගාස්තු 1800යි, සංග්‍රහ වියදම් 2000යි, විවිධ වියදම් 1200යි. මේ ඔක්කොම ටික එකතු කරාට පස්සේ අපට එනවා සුළු මුදල් වියදම් වල එකතුව රුපියල් 7500යි. හරිම ලේසි. අපි 26 වෙනි ප්‍රශ්නයට යනවා. 2018 8.1 දිනට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතු වටිනාකම. දැන් මේ ගානේ පැහැදිලි කරලා කියනවා 2018 8.1 දවසේ ඉඳලා අග්‍රිමය රුපියල් 15000 දක්වා වැඩි කරලා තියෙනවායි කියලා. එතකොට අතේ ඉතිරි වෙලා තියෙන්නේ 2018 7.31 වෙනිදා වන විට සුළු මුදල් බාරකරු ළඟ 2500යි. එහෙනම් 15000ක් දක්වා වැඩි කරන්න ඕනනේ දැන් අගෝස්තු මාසේ පළවෙනි දින ඉඳලා 15000ක් දක්වා අග්‍රිමය වැඩි කරනවානේ. එහෙනම් 2500යි තියෙන්නේ 15000ක් දක්වා වැඩි කරන්න කීයක් දෙන්න ඕනද? රුපියල් 12000. හරිම ලේසි. right. 27 වෙනි ප්‍රශ්නෙට අපි දැන් යනවා. අයිතිකරු රුපියල් 5000ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙලින් අතිරේක ප්‍රාග්ධනය යොදවනවා කියලා කියන දේ පුතේ මොකක්ද? ව්‍යාපාරයට මුදල් ලැබෙනවා කියන එක. ලැබෙන මුදල් සටහන් කරන්න භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය මොකක්ද?
ලදුපත අන්න හරි. ඒ වගේම මූලික පොත මුදල් පොතේනේ සටහන් කරන්නේ. එහෙනම් උත්තරේ එන්න ඕන ලදුපත හා මුදල් පොත. 4 තමයි නිවැරදි පිළිතුර. 28 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. ව්‍යාපාරයක් 2018 3.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව රුපියල් ලක්ෂ 8ක් වූ අතර බැර තීරුවේ එකතුව 8,25,000ක් විය. මෙම වෙනසට හේතු ගිණුම්කරණයේදී සිදු වූ වරද වන්නේ. ඉතින් කියන්න ඕනේ ශේෂ පිරික්සුම කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝගේ දැනුමට නිගා කරනව නෙවෙයි. නමුත් මම ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් මතක් කර කර තමයි මේක කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බැලුවාම ලොකු දැනුමක් එකපාරට එකතු කරගන්න පුළුවන් සහ මතක් කරගන්න පුළුවන්. හරිද? මේ ක්‍රමය හොඳ නැත්නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න ඔහොම ඕනේ නැහැ. ප්‍රශ්න ටිකට උත්තරේ දුන්නා නැති කියලා මම මේ විදිහට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉල්ලන විදිහට තමයි වීඩියෝ එක සකස් කරන්නේ. හරිද? එහෙනම් ශේෂ පිරික්සුම කියලා කියන්නේ අපේ ව්‍යාපාරයක තියෙනවා වර්ග පහක ගිණුම්. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. මෙන්න මේ වර්ග පහේම ගිණුම් වල තියෙන ශේෂයන් ගැන මම කිව්වා ගිණුම් කරන ද්විතසරහන් රීති කියලා. ඒ අනුව ගිණුම් තුලනය කරලා ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේදී ඒ ගිණුම් වල ශේෂයන් ඔක්කොම ටික අරගෙන යනවා ශේෂ පිරික්සුම කියලා ડોකියුමන්ට් එකකට. ඒකේ හර සහ බැර කියලා පැති දෙකක් තියෙනවා. එතකොට හර ගිණුම් වල ශේෂ හර පැත්තේ, බැර ගිණුම් වල ශේෂ බැර පැත්තේ සටහන් කරනවා. සටහන් කළා මේක එකතු කරලා බලනවා. එකතු කරලා බැලුවම දෙපැත්ත සමාන නම් අපි විශ්වාස කරනවා මේ කාල පරිච්ඡේදය තුල ව්‍යාපාරයේ සිදුවෙච්ච ගනුදෙනු ගණිතමය විදියට නිවැරදිව සටහන් කරලායි කියලා. ඒ කියන්නේ ගණිතමය විදියට කියලා කියන්නේ ද්විතසරහන් න්‍යායයට අනුව නම් වෙන්න ඕන එක තැනක යම් කිසි සංඛ්‍යාවක් හර වුණා නම් තවත් තැනක එම සංඛ්‍යාවම බැර වෙන්න ඕන. ඕක තමයි ගණිතමය කියලා කියන්නේ. එක යම් කිසි 5000ක් එක පැත්තක හර වුණා නම් තව 5000ක් තව පැත්තක බැර වෙන්න ඕන. එක ගනුදෙනුකට අදාළව. එහෙම කරා නම් මේක ගණිතමය නිවැරදි. හැබැයි දුපුතේ හොඳට මතක තියාගන්න මෙහෙම එකම සංඛ්‍යාව දෙපැත්තේ සටහන් කරත් පැති දෙකක නිවැරදිව සටහන් කරත් ගණිතමය නිවැරදිතාවයේ තිබුණාට සමහරලාට වැරදි වෙලා තියෙන්න පුළුවන්. වැරදි ගිණුම් දෙක සටහන් කරොත් වැරද්දක් නේද? හරි ඒකත් ඔළුවේ තියාගන්න. එහෙනම් මේ ගානේ කියනවා ශේෂ පිරික්සම සකස් කරාට පස්සේ හර පැත්තේ 8 ලක්ෂයයි බැර පැත්තේ 8,25,000. එහෙනම් බැර පැත්තේ 25,000ක් වැඩියෙන් තියෙනවා. එහෙනම් දැන් බලන්න ඕන මේ වෙනසට හේතු වෙච්ච වැරද්ද තියලා තියෙන්නේ වැරද්ද වෙලා තියෙන්නේ මොන ගනුදෙනුවෙන්ද කියලා. පළවෙනි එක දුම්වට්ටම් ගිණුමේ එකතුව 25,000කින් වැඩි වීමය. ඒක වැරදි. දුම්වට්ටම් කියලා කියන්නේ හර ශේෂයක් තියෙන ගිණුමක්. එහෙනම් මේක 25,000ක් වැඩි වුණා නම් හර පැත්ත තමයි වැඩි වෙන්න ඕන. ශේෂ පිරික්සම. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක විකුණුම් ගිණුමේ එකතුව 25,000කින් වැඩි වීමය. මේක නිවැරදි පිළිතුර වෙන්න ඕන. මොකද හේතුව විකුණුම් ගිණුම කියන්නේ බැර ශේෂයක් තියෙන ගිණුමක්. ඒකේ එකතුව 25,000කින් වැඩි කියලා කියන්නේ බැර පැත්ත වැඩි වෙන්න ඕන. දෙවෙනි උත්තරේ හරි. අපි කොයි එකට 3 4 උත්තර දෙකක් බලමු. තුන උත්තරය තුන්වෙනි පිළිතුර ගැනුම් ගිණුමේ එකතුව 25,000කින් වැඩි වීම. ගැනුම් කියන්නේ හර ශේෂයක් තියෙන එකක්. එහෙනම් ඒකේ 25,000ක් වැඩිනවා නම් වැඩි වෙන්න ඕන හර පැත්ත. එහෙනම් ඒක වැරදි. 4 ලද වට්ටම් ගිණුමේ එකතුව 25,000කින් අඩු වීම. ලද වට්ටම් කියන්නේ බැර ශේෂයක් තියෙන ගිණුමක්. නමුත් ඒ බැර ශේෂය 25,000කින් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් බැර පැත්ත අඩු වීමක් තමයි වෙන්න ඕනේ මේක සටහන් වුණා. නමුත් මෙතනදි වෙලා තින්නේ බැර පැත්ත 25,000ක් වැඩි වීම. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන විකුණුම් ගිණුමේ එකතුව රුපියල් 25,000කින් වැඩි වීමය. 29 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. ව්‍යාපාරයේ විසින් සුමනදාසගෙන් ණයටගත් රුපියල් 45,000ක වටිනා බඩු තොගය සුමනදාසගේ ගිණුමේ 54,000ක් ලෙස සටහන් කර ඇත. මෙම ගිණුම් කරන වරද නිවැරදි කිරීමට භාවිතා කළ යුතු මූලික පොත. එතකොට වැරද්දක් වෙලා තියෙනවා ගනුදෙනුවක් සටහන් කිරීමේදී. එහෙනම් මෙහෙම ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීමේදී යම්කිසි වැරද්දක් වුණා නම් ඒ වැරදි නිවැරදි කිරීම සඳහා අපි භාවිතා කරන්නේ පොදු ජර්නලය. ගැනුම් ජර්නලය, මුදල් පොත, විකුණුම් ජර්නලය කියන ඒ වගේ වැරදි නිවැරදි කිරීම සඳහා භාවිතා කරන්නේ නැහැ. ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ ණයට ගත්තු භාණ්ඩවල විස්තර, මුදල් පොතේ සටහන් කරන්නේ සියලුම මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම්, බැංකු කටයුතු ඇතුළුව. ඒ වගේම විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ ණයට කරන ලද සියලුම විකුණුම්. හරිද? එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕන පොදු ජර්නලය. මොකද හේතුව ව්‍යාපාරයේ සිදුවන ලද සියලුම ගිණුම් කරන වැරදි සටහන් කරන්නේ පොදු ජර්නලයේ. right. නම් අංක 1 නිවැරදි. යනවා 30 වෙනි ප්‍රශ්නය. ඒසත් ක්‍රීඩා සමාජයට අදාළ පහත ගනුදෙනු අතරින් ආදායම් හා වියදම් ගිණුමේ ඇතුළත් නොවන ගනුදෙනු කුමක්ද?
නොවන ගනුදෙනුව කුමක්ද? එතකොට සේසත් ක්‍රීඩා සමාජයේ ගනුදෙනු කිහිපයක් දීලා තිනවා. එතකොට ආදායම් වියදම් ගිණුම කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක නම් වෙළඳ ලාභ ගිණුම. එහෙම නැත්නම් ලාභ අලාභ ප්‍රකාශනයට හා සමානයි මේ ක්‍රීඩා සමාජයක කියන්නේ ලාභ පරමාර්ථයෙන් තොරව පවත්වාගෙන යන ලබන ව්‍යාපාරයක ලැබිච්ච ප්‍රමාණයට වඩා ගෙවිච්ච ප්‍රමාණයෙන් ආදායමට වඩා වියදම වැඩිද අඩුද කියලා බලන්න පිළිවෙල කරන ලේඛනයට අපි කියලා කියනවා ආදායම් වියදම් ගිණුම කියලා. ලාභ ලබන ආයතනයක නම් ආදායම් වියදම් ගිණුම තමයි ඇත්තටම ලාභ හා ලාභ ප්‍රකාශනය කියන එක. හරි. එහෙනම් අපි බලමු මේකේ ඇතුළත් නොවන ගනුදෙනුව මොකක්ද කියලා. පුවත්පත් අලෙවියෙන් ලැබෙන රුපියල් 1000. මේක ඇතුළත් වෙන්නට ඕන. අංක 2 ක්‍රීඩා උපකරණ ගැනීම. මේක ඇතුළත් වෙන්නේ නැහැ. මොකද මේක ආදායමක් හෝ වියදමක් හෝ නෙමෙයි. මොකද මේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා උපකරණ ගන්නවා කියලා කියන්නේ වත්කමක් ගැනීමක්. එහෙනම් මේ ක්‍රීඩා උපකරණ ගැනීම මේකේ සටහන් වෙන්න අවශ්‍ය නැහැ. ඒක තමයි අදාළ නොවන ගනුදෙනුව. බලමු අපි තුන්වෙනි එකත් කොයි එකකට පරිත්‍යාග ලැබීම. මේක ආදායමක්. පරිත්‍යාගයක් ලැබුණා නම් ඒක සටහන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ආදායම් වියදම් කිරීම. හතරවෙනි එක ප්‍රවාහන වියදම් ගෙවීම. එහෙනම් ඒක වියදමක් ඒක සටහන් වෙන්නත් අවශ්‍යයි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ වියදම් කිරීම ඇතුළත් නොවන ගනුදෙනුව අංක 2 ක්‍රීඩා උපකරණ ගැනීම. අපි 31 වෙනි ප්‍රශ්නෙට යනවා. මල් පෝච්චි නිෂ්පාදන ව්‍යාපාරයක 2018 ඔක්තෝබර් මාසයේ මුළු නිෂ්පාදන පිරිවැය 1,50,000ක් වූ අතර මාසය තුලදී නිෂ්පාදනය කළ මල් පෝච්චි ගණන 500යි. ඔක්තෝබර් මාසයේ 2018 මුළු නිෂ්පාදන පිරිවැය රුපියල් 1,50,000යි. නිෂ්පාදනය කරන ලද මල් පෝච්චි ගණන 500යි. මල් පෝච්චියක නිෂ්පාදන පිරිවැය මත 120ක ලාභාන්තිකයක් තබා ගන්නේ නම් මල් පෝච්චියක විකුණුම් මිල කොපමණද? හරි ලේසි නේද? 1,50,000යි කොස්ට් එක, පෝච්චි ගණන 500. එහෙනම් 1,50,000 බෙදනවා 500න්. එතකොට අපිට ගන්න පුළුවන් එක පෝච්චියක කොස්ට් එක පිරිවැය. එහෙනම් 1,50,000 500 බෙදුවම උත්තරේ කීයද? 300. එහෙනම් එක මල් පෝච්චියක කොස්ට් එක වියදම රුපියල් 300යි. පිරිවැය මත, ඒ කියන්නේ කොස්ට් එක මත 120ක ලාභයක් ගන්නවලු. එහෙනම් අපි ලාභය කැල්කියුලේට් කරන්නේ කොහොමද? 300 වැඩි කරනවා 120. වැඩි කරාම එන උත්තරේ 60. එහෙනම් ඒ අනුව තමයි මිල තීරණය කරන්නේ. එහෙනම් කොස්ට් එක එහෙම නැත්නම් පිරිවැය 300යි, ලාභය 60යි. 300 එකතු කිරීමෙන් 60 තමයි විකුණුම් මිල. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 3 රුපියල් 360යි. මේක කැල්කියුලේට් කරන්න පුළුවන් තව විදියක් තියෙනවා. අපිට කොස්ට් එක අපි ළඟ තියෙනවා 300යි. පිරිවැය මත ලාභය 120යි කියලා කියන්නේ 120ක් තමයි ප්‍රයිස් එක වෙන්න ඕනේ. එහෙනම් 300 වැඩි කිරීම 120 ගත්තා. ඒ කියන්නේ 300 වැඩි කිරීම 120 බෙදීම 100. එහෙම දැම්මත් මේ උත්තරේ එනවා. කෙලින්ම 360 කියන උත්තරේ මෙතනදී එනවා. හරි. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. 32 ප්‍රශ්නයට පහත වගුවේ X තීරුවේ නිෂ්පාදන ආයතනවල වියදම් ආයතන කීපයක්ද Y තීරුවේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග කීපයක්ද දැක්වේ. නිෂ්පාදන ආයතන තියෙනවා X පැත්තේ. ඒකට අවශ්‍ය කරන මූලික පිරිවැය මූලිකාංග Y පැත්තේ තියෙනවා. මේක ගලපන්න තියෙන්නේ. අර කලින් ප්‍රශ්නේ වගේම sannivedana සම්බන්ධ මේ ප්‍රවාහන සම්බන්ධ ප්‍රශ්නේ වගේම මේක අපිට යා කරගත්තා නම් හරි. ප්‍රශ්නේ අහන්නේ ඉහත X තීරුවේ සඳහන් වියදම් අයිතම Y තීරුවේ සඳහන් නිෂ්පාදන පිරිවැය මූලිකාංග සමග පිළිවෙලින් ගැලපුව විට පිළිතුර තෝරන්න. එහෙනම් මේක යා කරගත්තා නම් හරි ඔයගොල්ලන්ට පැන්සලකින්. මුළු නිෂ්පාදන ආයතනයක විදුලි සඳහා යන වියදම. මේක කියන්න කලින් මම ඔබට පැහැදිලි කරන්නම් යම්කිසි නිෂ්පාදනයක් කරනකොට දුවේ පුතේ වියදම් වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. පිරිවැය වර්ග දෙකක්. අපි එකකට කියනවා ඍජු පිරිවැය කියලා, අනිත් එකට කියනවා වක්‍ර පිරිවැය කියලා. ඍජු පිරිවැය කොටස් තුනකට බෙදෙනවා. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියලා. හරිද? ඊට පස්සේ වක්‍ර පිරිවැය කියන එක කොටස් තුනකට බෙදෙනවා. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. හරිද? ඔබ මේවා ඉගෙනගෙන ඇති. මම තවදුරටත් පැහැදිලි කරන්න යන්නේ නැහැ. උදාහරණ අරගෙන අපි මේ දැනුවත් ඔය දැන් මතක් කරපු දෙත් එක්ක ප්‍රශ්නෙට යමු. එතකොට උළු නිෂ්පාදන ආයතනයක විදුලිය සඳහා යන වියදම. උළු නිෂ්පාදනය කරන ආයතනයක විදුලිය සඳහා යන වියදම මොකක්ද? වක්‍ර වෙනත් පිරිවැයක්. ඒ කියන්නේ එක කියන එකට එන්න ඕන එතන D. දැන් දෙවෙනි එක ඇඟලුම් නිෂ්පාදන ආයතනයක ඇඳුම් මසන්නන්ගේ වැටුප. මේක ඍජු ශ්‍රම පිරිවැයක්. එහෙනම් දෙකට එන්න ඕන C. 3 පාවහන් නිෂ්පාදන ආයතනයක මුරකරුගේ වැටුප. මේක වක්‍ර ශ්‍රමය. ඒ කියන්නේ අංක 3ට එන්න ඕන A. 4 පොත් ප්‍රකාශක
ප්‍රකාශන ආයතනයක කතෘ භාගය. කතෘ භාගය එන්න ඕන ඍජු වෙනත් කියන එක. ඒ කියන්නේ B. එහෙනම් එන්න ඕන උත්තරේ DCAB. බලමු කොහෙද කියලා තියෙන්නේ. DCAB අංක 3 පිළිතුර තමයි නිවැරදි. හරි. මේ ප්‍රශ්නේ ඉවරයි. මම ඔබට කතෘ භාගය කියන එක ගැන පුංචි පැහැදිලිවීමක් කරන්න. කතෘ භාගය කියලා කියන්නේ දුවේ පුතේ යම්කිසි කතෘවරේ පොතක් ලියලා ඉවෙලා මුද්‍රණ කරන ආයතනයකට පවරද්දී ඔහු කියනවා හැම මුද්‍රණය කරන හැම පිටපතකටම මට කොටසක් ගෙවන්න. උදාහරණයක් විදිහට කියන ඔබ පොතක් ලියනවා. පොතක් ලියලා ඉවෙලා MD ගුණසේන සමාගමට ගිහිල්ලා කියනවා මට මේක print කරලා දෙන්න. මොකද මට සල්ලි නෑ මේක print කරගන්න. ඔබ print කරන හැම කොපි එකකින්ම මට රුපියල් 100 ගාණක් ගෙවන්න කියලා. අන්න ඒ රුපියල් 100 මුදල අපි කියනවා කතෘ භාගය කියලා. right. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. 33 වෙනි ප්‍රශ්නය කුමුදු 2017 4 දින තම ව්‍යාපාරයෙන් ඉපයූ රුපියල් ලක්ෂයක් 112ක වාර්ෂික පොලියකට ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළේය. කුමුදු 2017 4 අප්‍රේල් 1 වෙනිදා FD එකක් දාලා තිනවා. ස්ථිර තැන්පතුවක් දාලා තිනවා. රුපියල් ලක්ෂයක් පොලිය 112යි අවුරුද්දකට. වාර්ෂික පොලිය 2018 3:31 දින ලැබීමට නියමිතය. හරිද? වාර්ෂික පොලිය ලැබෙන්නේ අවුරුද්දකට පස්සේනේ. ඒ කියන්නේ 2017 4 තමයි FD එක දාන්නේ. මේකට අදාළ කරන පොලිය හම්බ වෙන්නේ හරියටම අවුරුද්දක් ගියාට පස්සේ 2018 මාර්තු මාසේ 31 වෙනිදා. හරිද? පුංචි පුංචි ශබ්ද වටපිටාවෙන් ඇහෙනවා. ඒක ගැන එච්චර ගණන් ගන්න එපා. ගෙදර ඉඳන් තමයි මේ වීඩියෝ ටික කරන්නේ. ඒ නිසා පුංචි පුංචි බාධක එනවා. ඒක ගැන ගණන් ගන්න එපා. මම කියන දේ ගැන හොඳ අවධානයෙන් ඉන්න කියලා මම කියනවා ඔයගොල්ලන්ට. හරි. 2017 12:31 දිනෙන් අවසන් වර්ෂයට මෙම ව්‍යාපාරයේ පිළිල කරන ලද මූල්‍ය ප්‍රකාශන වලට අනුව ප්‍රකාශ හතරක් දීලා තිනවා. අපිට නිවැරදි ප්‍රකාශය තමයි තෝරන්න තියෙන්නේ. මෙන්න මෙතනදී ඔබ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. 2017 4 දින තමයි FD එක දාන්නේ. එතකොට මේකට අදාළ පොලිය ලැබෙන්නේ 2018 3:31 කියන දවසේ. අවුරුද්දකට පස්සේ. එහෙනම් අවුරුද්දකටම 112ක් හම්බ වෙනවා රුපියල් ලක්ෂයකට. ඒ කියන්නේ අවුරුද්දකට හම්බ වෙන මුදල තමයි රුපියල් 12000ක්. ලක්ෂය වැඩි කිරීම 112. ඊට පස්සේ එහෙනම් අවුරුද්දට මාස 12ක් තියෙනවනේ. මාස 12න් බෙදනවා. එක මාසයකට හම්බ වෙන ප්‍රමාණය තමයි රුපියල් 1000ක්. එහෙනම් මේ ස්ථිර තැන්පතුව දාන්නේ 2017 4 අප්‍රේල් 1 වෙනිදා. ඒ කියන්නේ මාස 3ක් ගියාට පස්සේ 4 වෙනි මාසයේ ආරම්භයේ. ඒතර මේ ව්‍යාපාරයේ ගිණුම් සකස් කරන්නේ 2017 12:31. එහෙනම් මේ අවුරුද්ද තුලට අදාළ ආදායම් ප්‍රමාණය ගන්න තියෙනවා. එහෙනම් මාස කීයකට අදාළ ආදායමද මේ අවුරුද්දේ ආදායමක් විතර ගන්න ඕන? අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 12:31 දක්වා. ඒ කියන්නේ මාස 9ක ආදායම තමයි දුවේ පුතේ මේ අවුරුද්දට අදාළ ආදායම විදියට ගන්නට ඕන. එහෙනම් පළවෙනි ප්‍රකාශයේ දිනවා ආදායම් ප්‍රකාශයේ දැක්වෙන පොලිය ආදායම 12000යි. ඒක වැරදි. 12000ම ගන්න බෑ. මොකද හේතුව මාස 9කට අදාළ ප්‍රමාණය විතරයි මේ අවුරුද්දේ ලැබෙන්නේ. ඉතිරි 3000 ලැබෙන්නේ ලබන අවුරුද්දේ. කොහොම නමුත් මේ 9000 වුණත් ඒක මේ අවුරුද්දේ ලැබෙන්නේ නැහැ. ඒක ලැබිය යුතු ආදායමක් විදිහට සටහන් කරන්න ඕන ගිණුම් කරණයට අනුව. දෙවෙනි එක පළවෙනි එක වැරදි. දෙවෙනි එක මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලිය ආදායම 12000. ඒක වැරදි. 12000ම ලැබිය යුතු නැහැ 12:31 වෙනකොට. මොකද හේතුව 2018 3:31 වෙනකොට තමයි 12000ම හම්බ වෙන්නේ. එහෙනම් දෙවෙනි උත්තරෙත් වැරදි. තුන්වෙනි උත්තරේ මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලිය ආදායම 9000යි. අන්න ඒක හරි. මොකද හේතුව 2017 12:31 බෙන්ද වෙනකොට ලැබෙන්න ඕන පොලිය මාස 9කට අදාළ පොලිය විතරයි. 9000. එහෙනම් ඒක නිවැරදි. හතරවෙනි උත්තරේ බලමු. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලිය ආදායම 3000. ඒක හරිද? ලැබිය යුතු පොලිය ආදායම 3000 කියලා කියන්න බෑ. මොකද හේතුව සතයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒක හම්බ වෙන්නේ ලබන අවුරුද්දේ. එහෙනම් මේ අවුරුද්දට අදාළ නමුත් ලැබිච්ච නැති දේවල් අපි ලැබිය යුතු විදිහට සටහන් කරන්නට ඕන. ඔබ ඒක ඉගෙනගෙන ඇති. එහෙනම් අන්න ඒ ක්‍රමයට අනුව තමයි මේකේ උත්තරේ දෙන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. 34 වෙනි ප්‍රශ්නය ව්‍යාපාරයක් 2016 1 දින රුපියල් ලක්ෂ 5ක් වටිනා යන්ත්‍රයක් මිලදීගත් අතර එහි ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. එම කාලය අවසානයේ යන්ත්‍රයේ සුන්බුන් නගය රුපියල් 50000කි. හරි. 2017 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන යන්ත්‍රශය වටිනාකම
එහෙනම් ෂෙයා ගණනය කිරීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් ඔබ ෂෙයා කියන එක දන්නව ඇති නේද? යම්කිසි වත්කමක් ස්ථාවර වත්කමක් භාවිතා කිරීම නිසා හෝ කල් පැවැත්ම කියන්නේ කල් පීනුකම ඒ කියන්නේ අපි කියන මොඩල් එක චේන්ජ් මාදිලිය වෙනස් වීම නිසා වෙන මුල් වටිනාකමේ වෙන අඩුවීමට අපි කියනවා ෂෙයා වීම කියලා. ඒ කියන්නේ භාවිතා කිරීම නිසා හරි මාදිලිය එකතු වීම නිසා හෝ මුල් වටිනාකමේ වෙන අඩුවීමට කියනවා ෂෙයා වීම කියලා. මේ ෂෙයා වීම ගණනය කරන ක්‍රම ගණනාවක් තියෙනවා. ඔබට අදාළ වන්නේ සරල මාර්ග ක්‍රමය කියන එක මේ ගානට අනුව. ඒතර සාමාන්‍යයෙන් ෂෙයා ගණනය කරන ක්‍රමවේදය තමයි සරල මාර්ග ක්‍රමයට අනුව වත්කමේ පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන් අගය. බෙදනවා ඵලදායී ජීව කාලය. හරිද? එහෙනම් පිරිවැය මෙතන ලක්ෂ 5යි සුන්බුන් අගය 50000යි. එහෙනම් 50000න් ලක්ෂ 5ක් අඩු කරනවා. එතකොට 450000යි ඵලදායී ජීවන කාලය අවුරුදු 5යි. එහෙනම් 450000 බෙදනවා 5න්. එහෙනම් අවුරුද්දක ෂෙයා ගණනය කිරීම රුපියල් 90000යි. එතකොට ඒක අවුරුදු 5ෙම රුපියල් 90000 බැගින් තමයි ලියන්නට ඕනේ. එහෙනම් නිවැරදි පළවෙනි එක රුපියල් 90000යි. ඉතින් මම අතන ෂෙයා ගණනය කිරීමේදී වචන තුනක් කිව්වනේ. ඒ වචන තුනක් පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්නම්. මෙතන මේ ෂෙයා ගණනය කිරීමේදී පිරිවැය කියලා කියන්නේ දෙපොතේ මිලදීගත් වටිනාකම විතරක් නෙවෙයි ඒ ස්ථාවර වත්කම. ඒ වත්කම මිලදීගත් වටිනාකම ගෙන ඒමේ කුලිය සහ ව්‍යාපාරයේ ස්ථානගත කිරීමේ කුලිය. ඒ කියන්නේ පොළොවට හයි කරන්න වගේ දෙයක් නම් ඒ හයි කරන්න යන කුලියත් පිරිවැය විදියට ගන්න ඕන. ඊළඟට සුන්බුන් අගය කියලා කියන්නේ වත්කමක් ඵලදායී ජීවිත කාලයේ අවසානයේදී විකුණන්න පුළුවන් වටිනාකම. ඵලදායී ජීවන කාලය අවුරුදු 5යි නම් අවුරුදු 5 අවසානයේ වුණාට පස්සේ විකුණන්න පුළුවන් වටිනාකමට අපි කියන සුන්බුන් අගය කියලා. රෙසිඩුවල් වැලියු කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඵලදායී ජීවන කාලය කියලා කියන්නේ යම්කිසි ස්ථාවර වත්කමක් નિયમિત පරිදි හොඳ කාර්යක්ෂමතාවයෙන් භාවිත කරන්න පුළුවන් කාලය. මේක නිෂ්පාදකයා කියනවා සාමාන්‍යයෙන්. නිෂ්පාදනය කරනකොටම කියන මේක අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මැෂින් එකෙන් ඒකක මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් ආදී වශයෙන් කියනවා. හරි. එහෙනම් අපි 34 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි කොටස රුපියල් 90000 කියන එක තමයි නිවැරදි උත්තරේ. අපි යනවා 35 සිට 40 දක්වා ප්‍රශ්න. මොකද මතක තියාගන්න මේ පළවෙනි පේපර් එකේදීත් ඔබට පුංචි ගාණක් දෙනවා අවසන් ගිණුම් වලින්. මේ ඒ ගාණ තමයි දීලා තියෙන්නේ. ජනකගේ ව්‍යාපාරයේදී 2017-12-31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සමින් උපුටාගත් ශේෂ කීපයක් පහත දැක්වේ. ශේෂ දීලා තියෙනවා ප්‍රාග්ධනය ලක්ෂ 3යි, තොගේ ආරම්භක තොගය 40000යි, විකුණුම් 250000යි, ගැනුම් 150000යි, ගෙනීමේ කුලිය 3000යි, ණයගැතිය 35000යි, රක්ෂණ වේදම් 18000යි, පරිපාලන වේතන 26000යි, මූල්‍ය වේදම් 44000යි, ලද වට්ටම් 2000යි, වෙනත් ආදායම් 5000යි, දුන් වට්ටම් 10000යි. අතිරේක තොරතුරු 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව 20000යි, ණයගැතියන්ගෙන් රුපියල් 3000ක් බොන්න ලෙස කපා හැරිය යුතුය. 2017-12-31 දිනට ඉතිරි තොගේ පිරිවැය රුපියල් 30000ක සමාන වෙන 30000ක කියලා තියෙනවා. මෙන්න මේ දැන් ගාන ඔක්කොම කියව ගන්න ඕන. මම ඔබට තේරෙන්න ඕන නිසා තමයි කිව්වේ ගාන ඒක කියවන්න යන්න. ඔක්කොම ටික කියවන්න සංඛ්‍යාවක් කිව්වට පස්සේ තමයි මේ හදන්න ඕන ගාන සම්බන්ධ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බලන්න ඕන 35 ඉඳන් 40 දක්වා ප්‍රශ්න වලින් මොනවද අහලා තියෙන්නේ කියලා. දැන් මම බැලුවහම මට පේනවා මේකේ දල ලාභය අහනවා, විකුණුම් පිරිවැය අහනවා, ශුද්ධ ලාභය අහනවා නේද? ඒ වගේ තොරතුරු ටිකක් අහනවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේක පිළිල කරන්න ඕන ආදායම්, ඒ කියන්නේ මේ වෙළඳ හා ලාභ ගිණුම. එහෙම නැත්නම් මොකද්ද? අපි කියනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මේක පිළිල කරන්නට ඕනමයි. එහෙනම් මම ඔබ වෙනුවෙන් මේක කරලා තියෙනවා මෙන්න මේ විදිහට. 2017-12-31 දැන් මේ විදිහට ලස්සන පිළිවෙලට හදන්න ඕනේ නැහැ. මේක කිරි පේපර් එකේදී ඔයගොල්ලෝ නිකන් පෑනින් ඉරක් ගහලා මේක මේ ඔබට කියව ගන්න පුළුවන් වෙන විදිහට හදා ගන්න. 2017-12-31 දින අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ගණනය කිරීම. අපි විකුණුම් උඩින්ම දා ගන්නවා. ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. විකුණුම් පිරිවැය කියන්නේ විකුණපු බඩු වල ගත් මිල කියන එක. ඒක කැල්කියුලේට් කරන්නේ මෙහෙමයි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා, ගෙනීමේ කුලී වගේ දේවල් එකතු කරලා ගන්නවා. ඒ ආපු සමස්ත එකතුවට, ඒ කියන්නේ 40000, 150000, 3000 කියන මේ තුනේම එකතුව 193000යි. ඒක තමයි විකිණීම සඳහා තිබිච්ච තොගය. ඔය 193000 කියලා කියන්නේ විකුණන්න තිබිච්ච තොගය කියන එක. ඊට පස්සේ එකකින් අඩු කරනවා 2017-12-31 තොගය කියන අවසන් තොගය. අවසන් තොගය 30000ක්. ඒක අඩු කරාට පස්සේ එන උත්තරේ තමයි විකුණුම් පිරිවැය. ඒ කියන්නේ විකුණු බඩු වල ගත් මිල තමයි විකුණුම් පිරිවැය කියන්නේ. කලින් කිව්ව විදිහටම ඒක රුපියල් 1,63,000යි. විකුණපු බඩු වල ගත් මිල
1,63,000යි විකුණුම් 2,50,000. එහෙනම් විකුණුම් සහ විකුණපු බඩු වල ගත් මිල අතර වෙනස තමයි දල ලාභය කියලා කියන්නේ. ඒ කියන්නේ 2,50,000යි 1,63,000 අඩු කරාට පස්සේ අපිට එන උත්තරේ 87,000යි. එහෙනම් ඒක දල ලාභය. හරිනේ. ඊට පස්සේ අපි වෙනත් ආදායම් තියෙනවා මේකේ. වෙනත් ආදායම් කියලා රුපියල් 5,000ක් තියෙනවා. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායමක්ම තමයි. එහෙනම් 5,000යි 2,000 එකතු කරලා 7,000යි. ඒකත් අර දල ලාභයට එකතු කරලා 94,000යි කියලා අපි පෙන්නුවා. හරිද? ඊළඟට වියදම් වර්ග මෙතනින් පල්ලෙහාට තියෙන්නේ අතම මේ වෙනත් ආදායම් කියන තැනින් පල්ලෙහාට තියෙන්නේ ලාභ ගිණුම කියන එක උඩ කොටස වෙළඳ ගිණුම. ඒක හැබැයි දැන් ඒ නම පාවිච්චි කරන්නේ නැහැ. කලින් තමයි මේ විදිහට නම පාවිච්චි කළේ. වියදම් වර්ග තියෙනවා ආයතන පරිපාලන වියදම්, විකුණුම් හා බෙදා හැරීම් වියදම්, මූල්‍ය හා වෙනත් වියදම්. මේවා දිගින් දිගට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊළඟට ආයතන හා පරිපාලන වියදම් යටතේ දාන්න තියෙනවා රක්ෂණය. බලන්න මේකේ තොරතුරු වල තියෙනවා වර්ෂයට අදාළ රක්ෂණ වියදම රුපියල් 20000ක් කියලා. නමුත් ශේෂ පිරික්සුම තියෙන්නේ 18000. ඒ කියන්නේ ශේෂ පිරික්සුමට එන්නේ කොහොමද? අපි මේකේ 18000ක් තමයි මුදලින් ගෙවන්න ඇත්තේ. මුදල් ගිණුම බැර රක්ෂණ ගිණුම හර. ඒ බැලන්සස් දෙක තමයි අපි ශේෂ පිරික්සුමට දාලා ඇත්තේ. ඒ කියන්නේ රක්ෂණ ගිණුමේ බැලන්ස් එක මුදලින් ගෙවපු ප්‍රමාණය 18000 තමයි අපි හර කියලා දාලා ඇත්තේ. නමුත් මේ ලාභ හෝ ලාභ ගණනය කිරීමේදී අවුරුද්දට අදාළ සම්පූර්ණ ආදායම සහ වියදම දාන්නට ඕනේ. ඒ නිසා රක්ෂණ වියදම රුපියල් 20000ක් කියලා අපි සටහන් කරනවා. ඒ වගේම පරිපාලන වේතන රුපියල් 26000යි. ඒ දෙකේ එකතුව 20000 සහ 26000යි එකතුව 46000යි. ඊළඟට විකුණුම් හා බෙදා හැරීම් වියදම් දුන් වට්ටම් රුපියල් 10000යි. ඊළඟට බොල් ණය 3000යි. බොල් ණය කියන එක ශේෂ පිරික්සුමේ දීලා නැහැ. නමුත් අතිරේක තොරතුරු වල තියෙනවා ණය ගැතියන්ගෙන් රුපියල් 3000ක් අපට නොලැබී යන්නට පුළුවන්. ඒ කියන්නේ බොල් ණයක් විදිහට. ඒක වියදමක් විදිහට දාන්න ඕන. මොකද අපේ හිමිකම අඩුවන්නට බලපානවා බොල් ණය කියන එක. නේද? එහෙනම් 10000යි 3000 එකතු කරා විකුණුම් හා බෙදා හැරීම් වියදම් වල එකතුව 13000යි. අපි ඒක දෙවෙනි තීරුවට දාගත්තා. අන්න මූල්‍ය හා වෙනත් වියදම් මූල්‍ය වියදම් 4000යි කියලා කෙලින්ම දීලා තිනවා. එච්චරයි තියෙන්නේ. එහෙනම් ඒ 4000 අපි දෙවෙනි තීරුවට දාගත්තා. එහෙනම් 46000යි 13000යි 4000යි එකතු කරාට පස්සේ 63000ක් ආවා. ඒව තමයි ව්‍යාපාරයේ තියෙන වියදම්. එහෙනම් අර 94000න් අපි 63000 අඩු කරාට පස්සේ අපිට ශුද්ධ ලාභය එනවා 31000. මෙන්න මේක ඔබ ගණනය කරගෙන තියාගන්නට ඕන අපේ ඊළඟ ප්‍රශ්න ටිකට උත්තර සපයන්න. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ 2017 12 දින අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය. අපි දැන් ගණනය කරගෙන තියෙනවා 1,63,000යි. හතරවෙනි පිළිතුර නිවැරදි. 6 වෙනි ප්‍රශ්නය මෙම ව්‍යාපාරයේ 2017 12 දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය. අපි අනේක උත්තර ටික දාන්න යන විතරයි. ඉතින් 87000 නම් පළවෙනි පිළිතුර නිවැරදි. ඊළඟට මෙම ව්‍යාපාරයේ 2017 12 දිනෙන් අවසන් වර්ෂය තුලදී මුදලින් ගෙවා ඇති රක්ෂණ ගාස්තු. මම ඒක කලින් පැහැදිලි කරා. මුදලින් ගෙවපු ප්‍රමාණය තමයි මේ ශේෂ පිරික්සුමට එන්නේ කියලා. එහෙනම් මුදලින් ප්‍රමාණය 18000. එහෙනම් දෙවෙනි පිළිතුර නිවැරදි. 8 වෙනි ප්‍රශ්නය. මෙම ව්‍යාපාරයේ 2017 12 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ණය ගැති වටිනාකම. ණය ගැතියෝ ඉන්නවා ශේෂ පිරික්සුමට අනුව 35000ක් තියෙනවා. හැබැයි අපිට අමතර තොරතුරක් කියනවා බොල් ණය විදියට 3000ක් අඩු කරන්න ඕන. කියන්නේ මේක ලැබෙන්නේ නැති වියදමක් තමයි බොල් ණය. එහෙනම් නිවැරදි වටිනාකම තමයි ඒ 3000 අඩු කරාට පස්සේ එන 2000. නම් මූල තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන යුතු ණය ගැති ශේෂය තමයි දුවේ පුතේ රුපියල් 32000. 39 වෙනි ප්‍රශ්නය මෙම ව්‍යාපාරයේ 2017 12 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය හරි ලේසි අපි ගණනය කරලා තියෙනවා රුපියල් 31000යි. පළවෙනි පිළිතුර. 40 වෙනි ප්‍රශ්නය එහෙම නැත්නම් මේ එකේ අන්තිම ප්‍රශ්නය 2017 12 දිනට මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ මුළු හිමිකම කියලා කියන්නේ මම කලිනුත් මේක අද පැහැදිලි කරා. මුළු හිමිකම ගණනය කරන්නේ ආරම්භයේ තිබිච්ච ප්‍රාග්ධනයට අතිරේක ප්‍රාග්ධනය එකතු කරනවා, ලාභය එකතු කරනවා, ගැනිලි අඩු කරනවා. එතකොට තමයි වර්ෂ අවසානයේ අග තිබිච්ච හිමිකම එන්නේ. නමුත් මේ අභ්‍යාසයේ තියෙන ලාභය කියන කාරණාව විතරයි. ගැනිලිත් නැහැ, අතිරේක ප්‍රාග්ධනය යෙදීමත් නැහැ. එහෙනම් අපි මේක ගණනය කරන්නේ මෙහෙමයි. ශේෂ පිරික්සුමට අනුව ප්‍රාග්ධන ගිණුමේ ශේෂය
ලක්ෂ 3යි. එකතු කළ වර්ෂයේ ශුද්ධ ලාභය 31000යි. 2017 12/31 දිනයට ව්‍යාපාරයේ මුළු හිමිකම 3,31,000යි. එහෙනම් නිවැරදි පිළිතුර එන්න ඕන 3,31,000යි. හරි. දෙව් පුතේ එහෙනම් අපි උන දැන් 2018 පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා. සංකරා මම හිතනවා ඔබට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති. ඒ වගේම ඔබගේ දැනුම නැවත මතක් වෙන්නට ඇති කියලා මේ පාඩම සමග සම්බන්ධ වෙලා ඉඳීම තුල. ඉතින් මේ පණිවිඩය හැමෝටම කියන්න මේක නොමිලේ දෙන දැනුමක්. මේ දැනුම ගන්න අරගෙන ඔයගොල්ලෝ හොඳට විභාග පාස් වෙලා මේ ගෲප් එකේ ඔයගොල්ලෝ දානවා නම් සර් මට විභාගේ ඒකක් හම්බුණා එහෙම මට B එකක් හම්බුණා සර් මම ගොඩ යන්න සර්ගේ මට පුංචි උදව්වක් හම්බුණා කියලා. අන්න ඒක තමයි දුවේ පුතේ මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝගේ දෙමව්පියෝ සතුටු කරන එක තමයි ඕගොල්ලෝගේ වගකීම වෙන්නේ. මොකද අපි දන්නවා ඕන් බොහොම වෙහෙස මහන්සිලා තමයි ඔයගොල්ලන්ට මේ දේවල් උගන්වන්න කරන්නේ තීනවාට නොවේ සමහර අයෙකුට. සමහර කෙනෙකුට නම් සල්ලි යහමින් තියෙන්නට පුළුවන්, මුදල් යහමින් තිබෙන්නට පුළුවන්. නමුත් ලංකාවේ බොහෝ දෙනෙකුට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඔබට මේ ආර්ථික ප්‍රශ්න වලට පුංචි තල්ලුවක් දෙන්නට, පුංචි උදව්වක් කරන්න තමයි මම මේ කටයුතු කරන් යන්නේ. ඒ නිසා මේ පණිවිඩේ හැමෝටම දීලා අපේ ගෲප් එක අපි ලොකු කරගනිමු. ඒ වගේම ගෲප් එක හොඳට කරගෙන යමු. ඕගොල්ලෝගේ දැනුම වර්ධනය කරගන්න කියන ඉල්ලීමත් එක්ක සියලු දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් අපි ලබන සතියේදී තවත් ප්‍රශ්න පත්‍රයක් එක්ක හමු මේ බලාපොරොත්තු වෙන යුතුව මම සමුගන්නවා මම හරින් ප්‍රඥවීර. ඔබ සියලු දන්නවා මම හරින් ප්‍රඥවීර. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.